හරි සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්. එතකොට අද මේ කට්ටියකට එන්න බෑ කියලා මැසේජ් දාලා තිබ්බා වෙන පන්තියක් තියෙනවා කියලා. නමුත් මම එයාලට කිව්වා මේ පන්තිය දැන් මේ පන්තියේ ළමයිට වෙනස් කරන්න බෑ. ඒ කට්ටියන්ට දැන් කලින් දාන්න කියලා. කලින් දානකොට ඔයාලටත් එන්න බැරි ඒ වගේ ප්‍රශ්නයක් වෙන හින්දා මම ඒක වෙනස් කරුවේ නැහැ. ඊට පස්සේ ඒ කට්ටියන්ට මැසේජ් එකක් දැම්මා මේ අද ඉංග්‍රීසි මීඩියම් එකක් යන්නේ මේ පාඩමමයි. ප්‍රැක්ටිකල්. මේ විදිහටමයි කරන්නේ. ඒ නිසා ඒකට සම්බන්ධ වෙන්න කියලා. නදීෂණ කට්ටිය අඩු වේද ගොඩක්? ඔව් සර්. මේ කීයද මේ පන්ති ඉවරනේ? නුවන්සර්ගේ පන්තියක් කීවා. ඔව් නුවන්සර්ගේ තමයි. කීයද දන්නේ නැහැ සර්. එතකොට හැමදාම දාලා මේ වෙලාවට. එහෙමද කොහෙද? එහෙම නම් ගැටලුවක් ඉදෙනවා. මටත් ආයෙ වෙනස් කරන්න බෑනේ. හරි එහෙමනම් අපි කරගෙන යමු පාඩම. එතකොට HTML අපි ගිය සතියේ කරපු ටික පැහැදිලිද ඔයාලට? ඔව් සර්. ගායනි සහන් නිසුල රවින්දු හරි එතකොට මේ අනික කතා කරන්නේ මට ඒක දැනගන්න ඕනේ ඔයාලට මේක පැහැදිලිද කොහොමද කියලා. මේ අපි බලමු අනික අයට දෙකටම එන්න බැයි නම් මේ තියෙන පන්ති දෙක වෙනස් කරගන්න ඉංග්‍රීසි මීඩියම් එක හයට අරගෙන ඉංග්‍රීසි මීඩියම් ළමයි කතා කරන්න ඕනේ කොහොමද කියලා. ඉංග්‍රීසි මීඩියම් එක 6 8 අරගෙන 8 10 ඔයාලා එක දාන්න ඒ වගේ ඇඩ්ජස්ට්මන්ට් එකක් කිරියක නැතුව ආයෙ කරන්න ගියොත් ආයෙ ගැටලු වෙනවා. එහෙනම් චුට්ටක් බලමු. එතකොට අද අපි මේ නවතුපු තැන ඉඳලා ගිය සතියේ කරපු දේවල් මොනවද අපි? ගිය සතියේ අපි කෙරුවා ෆෝමැටින් ටිකක් කෙරුවා. අන්ඩර්ලයින්, බෝල්ඩ්, ඉටැලික්, එම්ෆසයිස් කරන ඒවා, උඩු ලකුණු, යටි ලකුණ. ඊට පස්සේ ෆොන්ට් එක ගත්තාම ෆොන්ට් එක තමයි මූලිකාංගය. ඒකේ ගුණාංග කීපයක් අපි ලියුවා ෆොන්ට් එකේ ෆොන්ට් ෆේස් එක, ෆොන්ට් සයිස් එක, ෆොන්ට් කලර් එක මේවා වෙනස් කරුවා. ඊට පස්සේ මූලිකාංගයක් ගන්නවා. ඊට පස්සේ අපි මූලිකාංගයක් විදිහට ෆොන්ට් එක ගත්තාම ෆොන්ට් එක. ඒකේ ගුණාංගය තමයි සයිස් එක. ඒකේ වැලියු එක තමයි අපි දාන්නේ. දැන් සයිස් එක අපි ගමු 20. මේක වැලියු එක. ඒතර ඔයාලා දැනගන්නවා මේක මූලිකාංගය, මේක ගුණාංගය, මේක වැලියු එක. ඒතර මේ මූලිකාංගයට තව ගුණාංග තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ෆේස් එක. ෆොන්ට් එකේ වර්ගය මොකක්ද? ඒකත් සමාන දාලා වැලියු එක දාන්න ඕන ඉන්වර්ටඩ් කමාස් ඇතුලේ. ඩබල් කෝටේෂන් ඇතුලේ. ඒතර මේ එක මූලිකාංගයකට ගුණාංග කීපයක් තියෙන්න පුළුවන්. හරි. තවත් ගුණාංගයක් මේක කලර්. ඒකෙත් ඉන්වර්ටඩ් කමාස් ඇතුලේ දාන්න ඕන කලර් එක මොකද්ද? ග්‍රීන් හරි මොකක් හරි මේ ඇතුලේ දාන්න ඕන. එතකොට එක මූලිකාංගයක් ගත්තාම මේ මූලිකාංගයට ගුණාංග ගණනාවක් තියෙන්න පුළුවන්. මේ ගුණාංග යකට තියෙන්න පුළුවන් එක වටිනාකමක් පමණයි. එක වටිනාකමක් පමණයි. එතකොට මේවා විභාගෙදී අහන දේවල් මේවා සම්බන්ධව ඔයාලට මේ හොඳ අවබෝධයක් තියෙන්න ඕන විභාගෙට යන්න පෙර ආතුව. මේවා ප්‍රැක්ටිකලි කරලා තියෙන්න ඕනේ. මම හිතනවා දැන් අපි කරපු ටික ඔයාලා මේ ප්‍රැක්ටිකලි කරන්න ඇති. ප්‍රැක්ටිකලි මේක මේ ගෙදරදී කරන්න ඇති. හරි. නැවත නැවත මේක කරන්න ඕනේ. එහෙනම් අපි මේ තවත් අලුත් ටිකකට යමු. හරි. එතකොට රූපයක් ඇතුළත් කරන එක කෙරුවා අපි. IMG SRC. එතනදී කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවා මොකද ඒක මේ වෙනත් තැනක රූපයක් කොහොමද මේකට ඇතුළත් කරන්න කියන එක.
ඒකෙන් අද අපි පටන් ගමු වෙනත් තැනක පින්තූරයක් අපි ගබඩා කරලා ඒක කොහොමද පාත් එකත් එක්ක අරගෙන මේ වෙබ් පිටුවකට අමුණන්නේ කියලා. එතන ඉඳලා අපි අද පටන් අරගෙන පොතේ tie පොතට අනුරූපීව බැර ටිකක් අරගෙන යමු. හරි. හරි එතකොට අපි හිතමු මේ රූපයක් තියෙනවා අපි දැන් ඉස්සෙල්ලා අපි මේක ලියමුකෝ දැන් අපිට රූපයක් වෙනත් තැනක තියෙන රූපයක් ගන්න ඕනේ වෙනත් තැනක තියෙන රූපයක් අපිට මේ අපේ වෙබ් පිටුවේ ප්‍රදර්ශනය කරන්න ඕනේ හරි ඒ වගේ වෙලාවට අපි කරන දේ හොඳට බලා ගන්න එක මේක පටන් ගන්න කොහොමද HTML නදීෂණ පේනව නේද? ඔව් සර්. ටයිටල් එක අපි ගමුකෝ image place image path කියලා දාමුකෝ. image එකේ තියෙන path එක. ටයිටල් දැම්මා. ඊට පස්සේ මොකද කරන්නේ? ඕන් අපි අර මේ ශීර්ෂය කොටස හදාගත්තා. වෙබ් පිටුවේ ශීර්ෂය කොටස හදාගත්තා. ඊට පස්සේ අපි ගමන් කරනවා බොඩි කියන කොටස. මේක ඇතුලේ තමයි අපි අර ඉමේජ් එක දාන්නේ. එතකොට ඉමේජ් එක අපි දානවා img image src ඉමේජ් එකේ source එක කොහෙද? source එක අපි inverted commas ඇතුලේ දෙන්න ඕනේ. දෙන්න අපි තාම දන්නේ නැහැ කොතනද source එක තියෙන්නේ කියලා. image එක කොහෙද තියෙන්නේ කියලා දන්නේ. ඒ නිසා අපි ඔක කොහොම තියලා මෙතන වහලා HTML වහලා අපි මේක save කරනවා. හරි. file save as desktop එකේ අපි ඒක අලුත් ෆෝල්ඩර් එකක් හදාගමු අද වැඩවලට අදාළව අද 10 10 grade 11 කියලා දාමුකෝ. හරි 10 grade 11 කියලා දැම්මා ෆෝල්ඩරේ නම. ඊට පස්සේ මේක අපි දෙනවා අපි දාමුකෝ path.html path.html කියලා දැම්මා. දාලා save කරලා. save කරපුවාම අපි මෙන්න මේක තමයි ෆෝල්ඩරේ අද අපේ මේ දෙන ෆෝල්ඩරේ. ඒක අරපුවාම මේකේ තැම්පත් වෙලා තියෙනවා HTML browser එකෙන් ගන්න පුළුවන් ගොනුවක් තියෙනවා මෙතන. ඒක මම web එකේ විශාල කරන්න මේ තියෙන එක. මේක අරපුවාම අපිට විවෘත වෙනවා මේ වගේ blank එකක්. මොකුත් අපි දාලා නැහැ මේක. නමුත් අපි වෙන තැනක තියෙන image එකක් ගන්න යන්නේ. හරි. එහෙනම් අපි මේකත් ඔහොම තියලා මේකේ source එකත් මෙහෙම තියලා මේ තියෙන source එක back end එක මේ තියෙන front end එක. දැන් අපි කරන්න ඕනේ අපි දැන් image එකක් අපිට මේකට ගන්න ඕනේ image එක අපි හදනවා. ටග් ගාලා. අපි මේකට ගියා මොකේද මේකට ගියා මේකේ අපි image එකක් හදමු මොකක් හරි මෙහෙම image එක අපි සරලව ටග් ගාලා image එකක් create කරගමු. මෙහෙම කොටුවක් දාලා මෙහෙම කොටු දෙකක් දාමු. දාලා මේකට අපි මේ මොනවා හරි පාටක් දැනට ඇඩ් කරගමු අපි නිකන් සාමාන්‍ය පරිදි. හරි. මේක තමයි image එක. එහෙනම් අපි file save as image එක save කරනවා අපි documents වල අපි folder එකක් හදනවා my images කියලා. ඒක ඇරලා my images ඇරලා ඒක ඇතුලේ image එක දානවා squares කියලා. දාලා මේ මෙතන තියෙන මේක JPEG කරනවා. PNG තියන්නත් පුළුවන්. JPEG කරනවා. කරලා save කරනවා. හරි. දැන් ඔයාලා ගියොත් my computer වලට ගියොත්
මම මේක ෂෙයා කරන්නම් මගේ ප්‍රධාන ස්ක්‍රීන් එක මම ෂෙයා කරන්නම්. හරි දැන් ප්‍රධාන ස්ක්‍රීන් එක ෂෙයා වෙලා තියෙන්නේ. දැන් ඔයා ගියොත් this PC ගියොත් ඒකේ ඔයා ගියොත් documents ගියොත් එතන ඔයාලට දකින්න හම්බෙනවා my images කියලා. ඒක ඇතුළට ගියාම මේ image එක දකින්න දෙනවා. ඒක ඔයාලට විවෘත කරන්න පුළුවන් මේ. හරි. මේ image එක මෙහෙම විවෘත කරන්න පුළුවන්. හරි. එතෙන්ට ගියාම path එක මේ මෙතන තියෙනවා. මේ තියෙන්නේ path එක. හරි. මේ මෙතන right click කරලා copy address කියලා දෙන්න ඕනේ. path එක ගන්න. ඔන්න නෑ ඔයාලා මතක තියාගන්න ඕනේ අපේ image එක කොහේ හරි තැනක තියෙනවා නම් මේ මෙතන right click කරලා copy address කියලා දෙන්න ඕනේ. එතකොට image එකේ path එක copy වෙනවා. බලමු අපි copy වෙනවද කියලා ඕම් copy කරගත්තා. copy කරගෙන මම notepad file එකක් අරලා අලුත් එකක් අරලා හරි. මම මෙතන මේක paste කරනවා. බලමු paste වෙනවද කියලා. මේ path එක image එක තියෙන. c:\users//OneDrive/documents/my images කියන එක. හරි. මෙන්න මෙතන තමයි තියෙන්නේ image එක. මේ image එකේ path එක. ඒතර අන්න එතනින් තමයි ඔයා path එක ගන්නෙ. හරි. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ image එකේ නම මීට අගින් දෙන්න ඕනේ. මීට අගින් දෙන්න ඕනේ. හරි. එහෙනම් ඔයා වුන් දැන් දන්නවා image එක තියෙන තැන පැහැදිලි. හරි. හරි. එහෙනම් මම මේක අයින් කරලා don't save කියලා මම මෙතෙන්ට එනවා ආයෙත් මම share කරනවා ඔයාලට මගේ secondary monitor එක. හරි මෙතෙන්ට ආවා. මෙතෙන්ට ආවිල්ලා දැන් අපි image එක තියෙන තැන දන්නවා. ඔයාලට පැහැදිලි නම් කතා කරන්න. නදීෂණ පැහැදිලිද දෙතෙන්ට එක? ඔව් සර් පැහැදිලි. හරි. ගැටලුවක් තිබ්බොත් ගයනි කතා කරන්න. නැවත කරන්නම්. හරි. ඊට පස්සේ අපි මෙතෙන්ට ඇවිල්ලා බේන් img src බේන් මේ inverted commas ඇතුලේ තියෙන තැන අර path එක දෙන්න ඕනේ. ඕම් path එක දුන්නා. හරියටම බලා ගන්න මේක විභාගෙදී අහයි. එතකොට මෙතන img src img එක එන්න ඕනේ බේන් මේ path එකේ. දැන් image එක එනවද කියලා අපි බලමු පොඩ්ඩක් file save කරලා මේක refresh කරපුවම image එක එන්න ඕනේ. බේන් මෙතන චූටි icon එකක් ආවා image එක ආවේ නැහැ. image එක එන්න නම් පුතේ බේන් මේ අගට අපි නැවත අපි එක කරන්න ඕනේ. ඔයා මෙතෙන්ට backslash එකක් දාලා image එකේ නම දෙන්න ඕනේ. අපි image එක මොකක් කියලා save කරුවේ squares.jpg image එකේ නම දෙන්න ඕනේ. එහෙනම් මේ තියෙන image එක තියෙන path එක මේ දිගටම තියෙන මේ අවසාන එකේ තියෙන image එකේ නම. දීලා file save යනවා. ඊට පස්සේම refresh කරපුවම image එක එතෙන්ට load වෙනවා. දැන් මේ image එක ආවේ අර මේ HTML ගොනුව තියෙන folder එකෙන් නෙමෙයි. හරි. මේ folder එකෙන් නෙමෙයි. I will open it for you. මේක ඇතුලේ නෙමෙයි image එක තියෙන්නේ. image එක තියෙන්නේ මේක ඇතුලේ නෙමෙයි. image එක දැන් තියෙන්නේ කොහෙද? image එක තියෙන්නේ machine එකේ වෙනත් තැනක. එතන path එක තමයි මේ දුන්නේ. ඒතර ඔන්න ඕක ගැන හොඳ අවබෝධයක් ඔයාලට තියෙන්න ඕනේ. මේ වගේ එකක් අහන්න පුළුවන්. මොන විදිහට හයිද දන්නේ මේක ඉගෙනගෙන තිබ්බොත් මොන විදිහට ඇහුවත් උත්තරේ දෙන්න පුළුවන්. උත්තරේ දෙන්න පුළුවන්. දැන් අපි චුට්ටක් බලමු මෙහෙම දෙයක් කරලා. හරි. දැන් ඔයාලා image එක තියෙන තැන දන්නවනේ. image එක තියෙන්නේ my documents වලනේ. හරි. image එක තියෙන්නේ image එක තියෙන්නේ මෙතනනේ. this PC එකේ documents වල my images වල අපි මේ image එක කට් කරලා වෙන තැනකට දාලා බලමු. image එක කට් කෙරුවා. image එක මේ හරිය එළියට දානවා. හොඳයි image එක මෙතන තියෙන්නේ. දැන් මේක ඇතුලේ image එක නැහැ. මේක ඇතුලේ image එක නැහැ. එහෙනම් අපි මෙතෙන්ද ගිහින් මෙතන refresh කරනවා. image එක නැති වුණා. image එක නැති වුණා. හරියටම අතන image එක තිබ්බොත් විතරයි මෙතෙන්ට එන්නේ. පොඩ්ඩක් ඉන්න මම ඔයාලට මේ ස්ක්‍රීන් එක පෙන්වන්නේ නැහැනේ.
අර තප්පරයක් දෙන්න වලට මේකනේ පේන්නේ නේද? ඉන්න chat එකේ මට ඇවිල්ලා තියෙනවා ආයේ පාත් එක හරි ආයේ පාත් එක ගත්තේ ඉතින් කියන්නලු ඒක කියන්නම් ඒක කියන්න. දැන් පුතාලා බලන්න මේ මම අනිත් මොනිටර් එක මගේ ෂෙයා කරන්නම්. මෙතන මම දැන් ඔයාලට පෙවුන්නේ මෙතන මම මේ ක්ලික් කරුවා. ඉමේජ් එක නැති වුණා. ඉමේජ් එක නැති වුණා. එහෙනම් නැවතත් අපි ඉමේජ් එක ආයෙත් තිබ්බතැනට දාලා බලමු. මම මේ ෂෙයා කර කර යන්නේ දෙපැත්තම ෂෙයා කර කර. හරි. දැන් ආයෙත් ඉමේජ් එක තිබ්බතැනට ගියා this PC documents මේ මෙතන ඉමේජ් එක දැන් තියෙන මේ ඉමේජ් එක ආයෙත් කට් කරලා අපි ආයෙත් අදාළ තැනට දානවා. කොහොම ඉමේජ් එක නියම තියෙන තැනට දැම්මා. හරි. ඉමේජ් එක තියෙන ඕන තැනට දැම්මා. දාලා එක ක්ලෝස් කරුවා. ක්ලෝස් කළා මේක ස්ටොප් ෂෙයාරින් කරලා ඊට පස්සේ යනවා. හරි. දැන් ඕම මෙතෙන්ට ආවම මම රිෆ්‍රෙෂ් කරනවා මෙතන. ඉමේජ් එක ආවා. ඉමේජ් එක අදාළ තැන තිබ්බොත් තමයි මෙතෙන්ට එන්නේ නැත්නම් ඉමේජ් එක එන්නේ නැහැ. හරි දැන් මට ඔක සම්බන්ධව ගැටලු තියෙනවද? කතා කරලා කියන්නේ ඔක සම්බන්ධව ගැටලු තියෙනවා කියන්නේ දැන් ඉමේජ් එක අර අපි ෆයිල් එකෙන් ගත්තට ඒක දැන් ඔයාලට එක්කෙනෙක් කිව්වා ඉමේජ් එක ගත්ත විදිය කියන්න කියලා. අයි මම පැහැදිලි කරනවා. හරි. තවත් ඉමේජ් එකක් අපි දාමුකෝ. තවත් වෙන තැනක තියෙන ඉමේජ් එකක් මේකට කෝල් කරමු බලන්න. මේකටම වෙන තැනක තියෙන ඉමේජ් එකක්. හරි. දැන් ඉමේජ් එක කොහෙද තිබ්බේ? my documents වල my images ඇතුළේනේ තිබ්බේ. අපි වෙන තැනකට යමු දැන් ඉමේජ් එකක් දාලා ආයෙ කෝල් කරලා බලමු. right. එහෙනම් අපි ඒක කරන්න යන්නේ right. okay let's do it. right. එහෙනම් අපි හරි. ඔන්න තව ඉමේජ් එකක් හදනවා. අපි දැන් හදනවා මෙහෙම ඉමේජ් එකක්. right. File save as desktop නෙමෙයි අපි යනවා pictures වලට. pictures වල folder එකක් හදනවා. හරි. circles කියලා. folder එකක් හදලා ඒ folder එක අරිනවා. අරලා ඒකේ ඒක ඇතුලේ දෙනවා ඔයා CIRCLES මේකටයි circles දෙන්න ඕනේ. ඒකේ ෆයිල් ටයිප් එක PNG ම තියමුකෝ. PNG ම තියමු save කරුවා. එතකොට මට ඒකේ චූටි වැරද්දක් වුණා. මොකක්ද දන්නවද? වැරද්ද උනේ වැරද්ද මම හරි ගස්සන්න. මොකද මේකටත් මම circles දැම්මා. මේක රීනේම් කරමු අපි circles නැතුව එක pictures කියලා. ඔයගේ folder pictures ඇතුළේ තමයි දැන් අර circle කියන එක තියෙන්නේ. right okay. හරි. ඕන් තවත් image එකක් හැදුවා. ඒක close කරුවා. දැන් අපි මේ image එක මේකට දාන්න යන්නේ. පේනවද ඔයාලට පැහැදිලිව? දර්ශන? දර්ශන ස්ක්‍රීන් එක පේනවද? නදීෂන ස්ක්‍රීන් එක පේනවද? පේනවා සර්. එහෙනම් මම ප්‍රධාන ස්ක්‍රීන් එකට ආයෙ එනවා. right. ප්‍රධාන එකට ඇවිල්ලා මේකේ අපි බලමු. ඕන් දැන් පාත් එක ගන්න විදිය පෙන්නන්නේ. this PC ගියා. ඒකේ pictures ගියා. ඒක ඇතුලේ pictures කියලා folder එකක් මම හැදුවා. ඒකට ගියා. මේ path එක. මේ මෙතන දැන් right click කරලා මේ this PC දෙන්නේ මෙතන. sorry. right. මේ this PC දෙන්නේ. මෙතන right click කරලා copy address කියලා දෙන්න ඕනේ. copy address කියලා දෙන්න ඕනේ. ඒතර address එක copy වෙනවා අපේ clipboard එකට. ඊට පස්සේ මෙතනින් අපි අයින් වෙලා මේ screen එකට යනවා. ගිහිල්ලා මෙතන
තවත් පින්තූරයක් දාන්න ඕනේනේ img src inverted commas ඇතුලේ දෙන්න ඕනේ beam මේක දෙන්න ඕනේ අර path එක paste on path එක ආවා see users බස්නායක OneDrive pictures කියලා ආවා දැන් ඔයා මොකද කරන්න ඕනේ backslash දාලා ගොනුවේ නම දාන්න ඕනේ මොකද්ද අපි දැන් මේ ගොනුවේ නම කියන්නේ CIR CLES circles.png file type එක png තිබ්බේ ඉස්සෙල්ලා jpg දැන් png තිබ්බේ හරි ඊට පස්සේ close කරුවා close කරන්න ගියට ගැටලුවක් ආවා එතන මේ මෙතනින් close කරන්න sorry එතනින් close කරන්න ඕම් close කරුවා දැන් image දෙකක් load වෙන්න ඕනේ file save right මේක minimize කරලා අපි යමු web පිටුවට that right මේකනේ අපි ගත්තේ මේකට අපි ගිහින් මෙතනින් හරි right මොකද උනේ අනිත් පින්තූරේ තියෙනවා මේ අනිත් පින්තූරේ තියෙනවා දැන් මේ පින්තූර දෙක ආවේ එක තැනකින් අනිත් එක අනිත් තැනින් හරි දැන් මේ තැන් දෙකකින් මේ පින්තූර දෙක ආවා හරි ඒ කියන්නේ එකක් තියෙන්නේ pictures වල අනිත් එක තියෙන්නේ documents වල machine එකේ. ඒ තැන් දෙකේ තියෙන පින්තූරක් මෙතෙන්ට කෝල් කෙරුවා. නමුත් දැන් ඔයා බැරි වෙලාවක් දැන් BMA තියෙන ඔයා මේ හදපු BMA folder එක copy කරගෙන කොහේ හරි ගෙනිච්චට හරියන්නේ නැහැ ඔය පින්තූර එකක්වත් එන්නේ නැහැ. ඒ හින්දා තමයි අපි කියන්නේ BMA පින්තූර මේක ඇතුළටම දාන්න කියලා. මේක ඇතුළටම පින්තූර දෙක දාන්න කියන්නේ ඒකයි. ඕන් දැන් පොඩ්ඩක් බලන්න මේ වැඩේ කරනවා අපි. මේ තියෙන්නේ වාගේ ෆෝල්ඩරේ මේ තියෙන්නේ මේක ඇතුළටම පින්තූර ටික දාන්න ඕනේ. දාන්න නම් ඔයා යන්න ඕනේ අර පින්තූර තියෙන තැනට ගිහින් පින්තූර දෙක මෙතෙන්ට කපාගෙන ගේන්න ඕනේ. ගෙනල්ලා මේක ඇතුළට දාන්න ඕනේ. දාලා පාත් එක ලියන්න ඕනේ. හරි. එතෙන්ට නිකන් පැහැදිලිද? පැහැදිලි නේද? මොකද දැන් ෆෝල්ඩරේ වාගේ ෆෝල්ඩරේ තියෙන්නේ ඔයා හදපු ෆෝල්ඩරේ තියෙන්නේ මෙතන මේක ඇතුලේ තියෙන HTML document එක විතරයි නමුත් පින්තූර ටික තියෙන්නේ machine එක ඇතුලේ තියෙන ෆෝල්ඩර් දෙක pictures තියෙන එකක තියෙනවා SQU squares අනිත් එකේ CIR CLES circles කියන පින්තූර දෙක මේ දෙකේ තියෙනවා හරි එතකොට මේවා වෙබ් පිටුවට මේ පින්තූර එකක් ලියන්න ඕනේ IMG දාලා මේ පින්තූර එකක් ලියන්න ඕනේ පාත් එක දෙන්න ඕනේ පාත් දෙන්න ඕනේ පාත් දීලා මේ IMG කියලා ලියන්න ඕනේ එතකොට මේ වෙබ් පිටුවට මේකෙන් අදාළ අපර ලියන අකුරු ටික එනවා මේ පැති වලින් පින්තූර එනවා එතකොට විවිධ ස්ථානවල මේක තියෙන නමුත් ඒක අපි ගන්නවා නමුත් ඔයා දැන් කරන්නේ මේ ෆෝල්ඩරේ කොපි කරගෙන මේ ෆෝල්ඩරේ කොපියක් අරන් ගිහින් තවත් මැෂින් එකකට දාලා බලපුවම මේකේ පින්තූර එකක්වත් එන්නේ නැහැ. මොකද මේ මැෂින් එකේ අර අදාළ තැන් වල පින්තූර නැහැ. ඒ නිසා මතක තියාගන්න ඕනේ අපි දාන ඉමේජස් ටික ඔක්කොම අර නියම ස්ථානයක එක තැනක දාලා ඒ ෆෝල්ඩරෙන් අරගත්තාම ඒ ෆෝල්ඩර් කොපි කරගෙන ගිහින් අර දාන මැෂින් එකෙත් ඒ අදාළ තැනම පේස්ට් කරන්න. අන්න ඒ වගේ ගැටලු වෙනවා මේක කරන්න ගියාම. ඒතර මම හිතනවා ඔබ පැහැදිලි කියලා. බාන්න පැහැදිලි කියන අය raise hand අත උස්සන්න බාන්න. හරි රවින්දු හරි. නදීෂණ ගයනි සහන් මනෝජ් මනෝජ් පැහැදිලිද මේක? හරි. එතකොට මේ මතක තියාගන්න ওই ටික මතක තියාගන්න අපි ඉස්සරහට නම් තව චුට්ටක් යනවා. අද මధుරෝ කරනවා. නේද? ඉන්න දෙන්නේ පන්ති කරන්න දෙන්නේ. හරි. right අපි එහෙනම් තව චුට්ටක් ඉස්සරහට මම ඔයාලට කෝඩ් එක දාන්න චුට්ටක් සටහනක් දාගන්න.
හරි. එහෙනම් මම ඔයාලට කෝඩ් එක මේ දෙන කෝඩ් එක. මේ දෙන කෝඩ් එක මේ දෙන පින්තූරය. මේ හරි කෝඩ් එකේ චූටි සටහනක් දාගන්නකො. ස්ක්‍රීන්ෂොට් එකක් හරි පොතේ සටහන දාගත්තට කමන්නේ නැහැ. Tamanට කැමති විදියට. පුතාලා ලයිට් ගියාද? ඔව් සර්. හරි මගේ ලයිට් ගියා ඉන්නේ නැති ඉඳන්නේ චුට්ටි වෙලාවක් ඉරි හැකි. ලයිට් ආවේ නැත්නම් ඔයාලට අටේ පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන් නේද ඔක්කොටම? බලන්න අත උස්සන්න අටේ පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන් අය. හරි. ආවා ලයිට්. හරි. හරි නේද කට්ටිය? නන්දීෂර හරිද? හරි සර්. හරි. අපි එහෙනම් දැන් පින්තූරයක තියෙන මේ ගුණාංග ටිකක් වෙනස් කරන විදිය බලමු. පින්තූරයක් අරගෙන ඒකේ ගුණාංග ටික වෙනස් කරන්න. එතකොට අපි මේ වෙබ් පිටුව අයින් කරලා අපි නැවත අලුත් එකකට යමු. sorry. Right, හරි notepad. දැන් අපි අලුත් එකකට යන්නේ. ඒකට අලුත් එකක් කරන්න ගියාම අපි දැන් පින්තූරයක් කෝල් කරනවා පාත් එක දෙන්න නැතුව ඒ ෆෝල්ඩර් එකටම පින්තූරය දාගමු. දැන් ඔයාලට මතකයි අර grade 10 දාගත්ත ෆෝල්ඩරේ දැන් 10 grade 11 නේද? 10 කියලා දැන් මිදිනේනේ. 10 grade 11 නේ දැම්මේ. එහෙනම් මේකටම දාගමු අර පින්තූර දෙකෙන් එකක් ගෙනලා උතෙන්ට මම දාන්නම්. this PC ගිහින් ඒක අපි pictures දාපු එකේ මොකද්ද දැන් මේ pictures ඇතුලේ මේක මම මේකේ කොපියක් අරගෙන
ඒ කොපිය ගෙනල්ලා මේක ඇතුළට දානවා. මොකද දැන් මේක ඇතුළට කොපිය දාලා තියෙන්නේ. එහෙනම් කිසි ගැටලුවක් නැහැ. ඒකෙම අපිට වෙබ් පිටුව සේව් කරලා ඒකෙම ඒ වැඩ ටික කරන්න පුළුවන්. එහෙනම් අපි මේකෙදි HTML head title එක අපි දාමුකෝ image කියලා. title එක වැහුවා ඊට පස්සේ body එක විවෘත කරුවා. ඕක ඇතුලේ තමයි image එක අපි දාන්නේ. ඒක අපි දාන්න මොකද කරන්නේ? img image src source එක කොහෙන්ද එන්න ඕනේ image එකේ? source එක කොහෙන්ද එන්න ඕනේ? ඊට පස්සේ source එක දැන් අපි දන්නවනේ. දැන් අපි මේ folder එකමයි දාලා තියෙන්නේ. මේ folder ඇතුළටම දාලා තියෙනවා equal දැම්මා inverted commas ඇතුලේ පින්තූරේ නම විතරක් දානවා. circles.png ඔන්න ඔය ටිකනේ දාන්න තියෙන්නේ. ඔච්චරයි දාන්න තියෙන්නේ. path එක දාන්නේ නැහැ මොකද folder ඇතුළටම දාලා තියෙන නිසා. හරි. img src circles.png ඊට පස්සේ body වැහුවා html වැහුවා. මේක වැහුවා. හරි. සරලව කෙරුවා වැඩි ටක් කරලා. ඒතර file save as ගියා. desktop එකේ මොකද්ද තියෙන්නේ 10 grade 11 කියන එකනේ. ඒකට ගියා. ඒක අපි මේක save කරනවා img.html කියලා. ඔය දැන් img.html. ගිය සතියේ කියලා දුන්නා save කරන විදිය. right save. හරි. ඊට දැන් මේක save වෙලා තියෙනවා. මේක ඇතුලේ තවත් මේක මේ තියෙන්නේ. ඊට මේක විවෘත කරපුවාම ඕකේ පින්තූරේ එන්න ඕනේ. පින්තූරේ ආවා. එතකොට මේ තියෙන්නේ folder මේ තියෙන්නේ පින්තූරේ. folder මේවා කරලා මම ගන්නවා මම notepad එක cancel කරලා නිසා මම ආයෙත් මෙතෙන්ට ගිහින් මෙතනින් source එක open කරගන්නවා notepad file එක. මෙතෙන් හදපු file එක. දැන් මේ image එක තියෙනවනේ මේ image එකට අපිට දාන්න පුළුවන් border එකක්. මේ image එකට දාන්න පුළුවන් border එකක්. එහෙනම් image කියන්නේ මූලිකාංගයක්. image කියන්නේ මූලිකාංගයක්. src කියන්නේ ඒකේ ගුණාංගයක්. එහෙනම් image එක ළඟට මම දානවා border border. ඒ කියන්නේ image එක වටේට border එකක් එන්න. border is equal to එහෙනම් border එකේ size එක දාන්න ඕනේ value එකක් විතර 5. border size 5. කොහොම මම තව ගුණාංගයක් දැම්මා img කියන්නේ මූලිකාංගය. ඊට පස්සේ ඒකට ගුණාංගයක් දැම්මා border. ගුණාංගයේ වටිනාකම 5 කියලා දුන්නා. file save ගියා. ඊළඟ මම මෙතෙන්ට ඇවිල්ලා මේක refresh කරනවා. වටේට border එකක් ආවා. හරි. වටේට border එකක් ඇවිල්ලා තියෙනවා. මේ වගේ. හරි. එතකොට ඔයාලට පැහැදිලි මම එක තවත් ගුණාංගයක් මේකට එකතු කරුවා. හරි. ඊට පස්සේ බලමු මේ පින්තූරේ පෙන්වන්න ඕනේ. මේ පින්තූරේ දැන් ඔය පෙන්වන්නේ සාමාන්‍ය පින්තූරේ. අපිට වෙබ් අඩවියක මේ පින්තූරේ කොච්චර ප්‍රමාණයකින් පෙන්වන්න ඕනේද? වෙබ් අඩවියේ තියෙන පිටුවෙන් 150ක්ද 125ක්ද 110ක්ද එහෙම නැත්නම් 100%ක්ද එහෙම නැත්නම් පින්තූර අංශු ගන්න කොච්චරකින්ද මේක පෙන්වන්න ඕනේ කියලා. හරි. ඉතින් අපි ඔය වගේ එකක් පෙන්වන්න ගත්තාම දැන් පින්තූර අංශු ගන්නවා නම් අපි පින්තූර අංශු ගන්නවා නම් දැන් ඔයාලට මතකයි අර මේ මොනවද මම ඉගෙනුවා පින්තූර අංශු කියන්නේ picture elements කියන්නේ මේ කොච්චරක්ද කියලා. හරි කොලයක තියෙන පින්තූර අංශු ගන්න කොච්චරක්ද? එතකොට දැන් අපි මේ වගේ කොලයක් ගත්තාම මේ කොලේ 125ක පෙන්වන්න කිව්වොත් මේ කෑල්ල තමයි පින්තූර මේ වගේ පොඩි කෑල්ලක පෙන්වන්නේ. ඒක මැද්දේ කොහේ හරි වෙන්න පුළුවන්. පින්තූර මැද්දේ මෙතන මේ මැද්දේ වෙන්නත් පුළුවන්. 125 කියන එක තමයි පෙන්වන්නේ. එහෙම නැත්නම් මේ කෙලවරේ වෙන්න පුළුවන්. 125 කියන එක තමයි පෙන්වන්නේ. හරි. ඔය 125ක ඉඩක පෙන්වන්නේ. අපිට එතකොට ඒක දෙනවා නම් 25% කියලා මෙහෙම දෙන්න ඕනේ. ගුණාංගය. මේ වැලියු එක.
එහෙම නැත්නම් අපි 25යි කියලා නිකන් දුන්නොත් වෙන්නේ මෙතන පින්තූර අංශු 25. පින්තූර අංශු 25ක සයිස් එකකට තමයි මේක පෙන්නන්නේ. හරි. කියන්නේ අඟලක් තුල පින්තූර අංශු 25ක් හිටින්න මේ ඉමේජ් එක කුඩා කරලා පෙන්නනවා මේකෙදි. මේකෙදි මේ පිටුවෙන් ඕපන් වෙලා තියෙන පිටුවෙන් 125ක පෙන්නනවා. හරි. ඒ වගේ අපිට දැන් ඉමේජ් එක කොච්චරද කියලා දෙන්න පුළුවන්. ඒක තමයි දැන් අපි ලියන්න යන්නේ. එහෙනම් ඒක ලියද්දි මෙතන අපි කරන්නේ පින්තූරේ එකක් තමයි බෝඩනේ බෝඩ ස්පේස් එකේ WID TH width එක සමානයි මේ කොමාස් ඇතුලේ දෙන්න ඕන width එක අපි හිතමුකෝ width එක අපිට ඕනේ පළල 125. හරි 125ක් නම් percentage mark එක තියෙනවා. පළල 125. එහෙනම් පළල විතරක් දාලා අපි කරලා බලමු මොකද වෙන්නේ කියලා පින්තූරේට file save refresh. බලන්න. පළල 125ක් ගත්තා. අර proportionally ඒක අඩු වුණා. නියම ගන්නට අඩු වුණා. දැන් අපි ගමුකෝ මේ ඒ කියන්නේ ඊට පස්සේ මොකද්ද පළල අනිත් එක HEI GHT height එක. පින්තූරේ උස. ඒකත් අපි දෙනවා 25% කියලා. පින්තූරේ උසත් 25% කියලා දෙනවා. හරි. එහෙනම් ඒකත් දීලා ෆයිල් සේව් කරලා මෙතන මේක රිෆ්‍රෙෂ් කරපුවාම උසත් 125ක් ගන්නවා. එතකොට ප්‍රොපෝෂන් එක ඩැමේජ් වෙනවා. මේකේ ප්‍රොපෝෂන් එක ඩැමේජ් වෙනවා. අයි width එකත් 125යි height එකත් 125යි. එතකොට හරි 4 ඇස් වුණා. හරි 4 ඇස් වුණා ඉමේජ් එක. ඉමේජ් එක ඩැමේජ් වුණා. හරි. ඉමේජ් එක ඩැමේජ් වුණා. එහෙනම් මෙතන ඉමේජ් එක දෙන්න පුළුවන් ඔයාලට 150. 50ක් කිව්වම බලමු මොකද වෙන්නේ කියලා. තවත් ඩැමේජ් වෙයිද නැද්ද කියලා බලන්න. තවත් ඩැමේජ් වුණා. තවත් ඩැමේජ් වුණා. එහෙනම් ඔයාලට මේක දැන් දෙන්න පුළුවන් 110ක් විතර කියලා. ෆයිල් සේව්. එතකොට චුට්ටක් ඉමේජ් එකේ තියෙන ප්‍රමාණයට වඩා අඩු වුණා. ඒ වගේ බැලන්ස් කරගන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට මෙතෙන්ට දැන් අපි ගමුකෝ නිකන් 100යි කියලා. නිකන් 100යි. එහෙනම් එතන වෙන්නේ පින්තූර අංශු 100ක් ගන්නවා. පළල එක පින්තූර අංශු 100ක් ගත්තා හරියටම. මෙතනත් අපි පින්තූර අංශු 100ක් ගන්න කියලා දෙනවා උසක්. එතකොට ආයෙත් 4 ඇස් වෙනවා නේද? ඔය ආයෙ 4 ඇස් වෙනවා. පින්තූර අංශු 100යි. අපි එහෙනම් මේ ඉමේජ් එක රයිට් ක්ලික් කරලා මේ ඉමේජ් එකේ තියෙන බලන්න ඕනේ ප්‍රමාණය. බලපුවම මෙතනට හරියටම දෙන්න පුළුවන්. මෙතන 1000ක් දෙනවා කියන්නේ. 1000 දුන්නා මොනික බලන්න සයිස් එක වෙනස් වෙන විදිහ. මේ 1000 දුන්න ඉඳන් දිගට ඇදිලා ගියා. ඇදීච්ච පින්තූරයක් ආවේ 1000ක් දුන්නා. ඒ වගේ අපි දෙන ප්‍රමාණය අපි තීරණය කරනවා. පින්තූරේ ඩැමේජ් වෙන්නේ නැති වෙන්න මේ වැඩේ කරන්න ඕනේ. හරි? හරි. එහෙනම් මෙතන අපි දෙනවා 250ක් දෙනවා. මෙතන දෙනවා 250ක් දුන්නා නම් මෙතන දෙන්න ඕනේ 150ක් විතර දෙන්න. ෆයිල් සේව්. හරි. එතකොට අපි අර හිතලා ගත්ත ටිකක් ප්‍රොපෝෂන් එක ඩැමේජ් වෙන්නේ නැති වෙන්න පින්තූර අංශු වලින්. පළල වැඩියෙන් අපිට ඕනේ උස අඩුවෙන් ඕනේ කියලා. 150ක් මෙතන දුන්නා. දීලා මේ වගේ විදිහට ගන්න පුළුවන්. එතකොට ඔය තියෙන්නේ ඔයාලට IMG කියන්නේ මූලිකාංගය, බෝඩර් කියන්නේ ගුණාංගය, 5 කියන්නේ වැලියු එක, width කියන්නේ ආය ගුණාංගයක්, 250 කියන්නේ වැලියු එක, height කියන්නේ ආය ගුණාංගයක්, ආය 150 කියන්නේ height එකේ වැලියු එක, SRC කියන්නේ ආය ගුණාංගයක්, circles.png කියන්නේ ආය වැලියු එකක්. ඔන්න ඔය විදිහට තමයි මේ වෙබ් පිටුවක් නිර්මාණය කරන්න ගියාම මේ ටික height එකයි width එකයි වැඩ කරන්නේ. බෝඩ් එක ඊට පස්සේ මේ පින්තූරය අපිට දෙන්න පුළුවන් IMG එකේ බෝඩර් අපි මෙතෙන්ට දෙමු ඒකේ align එක align is equal to MIDDLD align එක middle මේ පින්තූරේ මැදට align වෙන්න ඒක මැදට align වෙන්නේ නැහැ
ඉතින් අපි ගමු පොතේ නම් මිඩල් දීලා තියෙන්නේ CENTER center align center file save ඒත් align එක ගන්න නැහැ නේද align මොකද ගන්න නැත්තේ left right top bottom middle යනවා align අලයින් එකේ මොකක් හරි ගැටලුවක් තියෙනවා. ඔයාලා බලා ගන්න මේ විදිහට තමයි අපි පොතේ දීලා තියෙන නමුත් එතන මේ වැඩ කරන්නේ නැති කේස් එකක් තියෙනවා. ඒ හින්දා මේක මෙහෙම අයින් කරලා මම මේක වෙනත් විදිහකට ලයින් කරලා පෙන්නනවා නම් ඉමේජ් එක මේ එළියෙන් අපිට ලයින් කරන්න පුළුවන්. CENTER center දාලා එතන මේ කෙලවරෙන් center මොකක්ද? center වහලා බලමු කරලා file save හරි image එක center වුණා. එතකොට මතක තියාගන්න අපිට එක ක්‍රමයකට බැරි නම් තව ක්‍රම තියෙනවා කරන්න. නමුත් ඔය දෙකම ඉගෙන ගන්න. හරි. ඕන් දැන් image එකේ අපි මේ නොඑක් දේවල් බැලුවා. ඔයාලගේ අච්චු පොතේ මේවට සම්බන්ධව තියෙනවා චුට්ටක් ඒ ටික බලන්න. මම මේ අච්චු පොතේ ටික තමයි කෙරුවේ. මේ තියෙන අච්චු පොතේ ටික. හරි. source එක SRC ඒකේ එන විදිහ මේ තියෙන මේ path එකත් එක්ක alternative ALT ඒ කියන්නේ පින්තූරේ බැරි වෙලාවත් මොකක් හරි හේතුවක් උඩ පින්තූරය ආවේ නැත්නම් ඒ පින්තූරේ තියෙන තැන මේ වචනේ වැටෙන්න කියලා. මේ වචනේ වැටෙන්න කියලා ALT කියලා දෙන්න ඕන. ඒකත් ගුණාංගයක් විදිහට ඒකත් දීලා බලමු අපි. ඒ කියන්නේ මේ පින්තූරේ තියෙන තැන මේ අකුරු ටික වැටෙන්න මේ පින්තූරේ 2 circles නේ. ඒක වැටෙන්න කියලා. එහෙනම් ඒක අපි දෙමු බේන් මෙතෙන්ට දෙමු width එකයි මෙතෙන්ට දෙමු. ඒක දෙන්න ඕන මොකද්ද? ALT ඒක දෙනවා අපි 2 circles. හරි. පින්තූරේ බැරි වෙලාවක් නැතුනොත් එතෙන්ට 2 circles වැටෙන්න කියලා. දැන් පින්තූරේ අපි දැම්මට අපි අතින් ගැටලුවක් වෙනවා පින්තූරේ දැන් PNG වෙනුවට අපි PN දාලා තියෙනවා file save. එතකොට පින්තූරේ මෙතෙන්ට එන්නේ නැහැ. පින්තූරේ එන්නේ කොටුව විතරයි පෙන්නන්නේ. ඒ කොටුව ඇතුලේ 2 circles කියලා පෙන්නනවා. ඒ කියන්නේ මේ පින්තූරේ තියෙන්නේ 2 circles. වෘත්ත දෙකක් තමයි මේ තියෙන්නේ. බැරි වෙලාවත් පින්තූරේ මොකක් හරි හේතුවකට මෙතෙන්ට ආවේ නැත්නම් ඒකේ අන්තර්ගතයේ සම්බන්ධව වාක්‍යයක් ඒක ඇතුලේ වැටෙනවා. ALT යටතේ ඒක දාන්න. ALT හරි 2 circles කියලා. එතකොට මේ ඔය තියෙන image එකක් මේකට feed කිරීම සම්බන්ධව තියෙන ටික ඔය ටික තමයි ඔයාලට පොතේ දීලා තියෙන්නේ පැහැදිලිව. එතකොට අපිට පුළුවන් මේ අවබෝධ කරගන්න දැන් image එකක තියෙන මොන වගේ දේවල්ද අපෙන් අහන්නේ කියලා. right. එතනත් ගැටලු මොනවා හරි තියෙනවා නම් අහන්න බලන්න ප්‍රශ්න මොනවා හරි. image එකක් දාපුවම මේ image එක alignment එක නම් පොඩි ගැටලුවක් ආවා. නමුත් ඔයාලා ඒක ඉගෙන ගන්න ඒ ඇතුලේ line දාන එක පොතේ තියෙනවා ඒක. නමුත් මම මේක එළියෙන් center දාලා වැහුවා වහලා වෙන ක්‍රමයක් හරහා මේක center line කරගත්තා. දැන් බලන්න කම්පියුටර්ස් වල ඉන්න අය සහන් පරිගණකයේදී ඉන්නේ මේ වෙනකොට. මනෝන් පරිගණකයේ ඉන්නේ. ආයේ නදීෂන answer phone එකේ. හරි. ඔයාලා කම්පියුටරයක් හම්බුන වෙලාවක චුට්ටක් යාළුවෙක් හරි කමන්නේ. දැන් ගෙවල් ගන්න යන්නත් බෑ. නමුත් මේ ටික මතක තියාගන්න ඔයාලා චුට්ටක් මේ ටික කරලා බලන්න කොහොමද මේ ටික අපි මේ කරන්න කියලා. මොකද අපි මේක ප්‍රායෝගිකව කෙරුවොත් මතක හිටින ප්‍රමාණය වැඩි. ප්‍රායෝගිකව කෙරුවේ නැත්නම් අපිට මෙච්චර ගොඩක් මතක හිටින්නේ නැහැ. ප්‍රැක්ටිකලි කරන අයට මතක හිටිනවා මේක. ඒක තමයි මේ ප්‍රැක්ටිකල් කර පෙන්නන්නේ. එතකොටත් ඔයාලට ලොකු මතකයක් ගොඩ නැගිනවා මේක ප්‍රැක්ටිකල් කරද්දි මේ ස්ක්‍රීන් එකේ රූපත් ඔක්කොම තියාගෙන කොහොමද මේක වෙන්නේ කියලා. හරි. එහෙනම් අපි තව ඉදිරියටත් කරගෙන යමු. මේක සටහනක් දාගත්තද පොඩි? පොඩි සටහනක් දාගන්නකෝ ඕකේ.
හරි ඊට පස්සේ පොතේ දීලා තියෙනවා එකක්. ඒක අපි චුට්ටක් කරන්න බලමු. මේක දැන් අපිට ආයේ පුළුවන් png G දාලා ෆයිල් සේව් කරලා මෙතන රිෆ්‍රෙෂ් කරපුවාම ආයේ පින්තූර එනවා. ඔය පින්තූරයක් හා සම්බන්ධව මේ අපි ප්‍රැක්ටිකලි කරන්න ගියාම දැන් අපිට ඊට පස්සේ දැන් අපි ඊළඟ සතිය වගේ ආයේ පේපර් එකක් දෙයක් කරනවා. එතකොට ඒකේ එනවා මේ HTML සම්බන්ධව මේ අහනවා මේ පාත් එක මොකද්ද තුන්වෙනි වාරේ අහන්නේ. මේ පේපර් දැන් කරන්න වෙනවා අපිට වහාම ක්‍රියාත්මක පරිදි විභාග නම් ඕම් තීරණය කරලා O level නම් හරියට කිව්වේ නම් ජනවාරි O level බොහෝ දුරට තියෙනවා. ඒ නිසා සූදානම් වෙන්න වෙනවා. හරි නේද? ස්ක්‍රීන්ෂොට් වගේ ගන්න. මම දිගට හිටින්න ස්ක්‍රීන්ෂොට් එක ගන්න කොහෙද තියෙන පාත් එක දිගටම දාලා තියෙන. පාත් එක කියන්නේ ගුණාංග. ඒ කියන්නේ IMG එක ගුණාංග ටික. මේ තියෙන එක පින්තූරේ. හරි. ඒතර මේ වගේ දේවල් දැන් ටක් ගාලා ලියා ගන්න ගැටලුවක් වෙන්නේ නැහැ. හරි. දැන් අපි බලමු බේම් මේක. බේම් මේක හරි ගස්සන්න කියලා කියනවා. එන්න මේක. හරි. මේකට අදාළ පින්තූරය අපි අන්තර්ජාලයෙන් ඩවුන්ලෝඩ් කරගන්නවා. හරි. ඩවුන්ලෝඩ් කරගන්නවා මේ පින්තූරේ. මේ තියෙන පින්තූරේ. මේ තියෙන පින්තූරේ ඩවුන්ලෝඩ් කරගත්තා. ඒක අපිට අරලා බලන්න පුළුවන් මේ තියෙන ඉමේජ් එක. ඩවුන්ලෝඩ් කරගත්තා. මම දැන් ඩවුන්ලෝඩ් කරගත්තා ඉන්ටර්නෙට් එකකින් මේ වල පොතේ දාලා තියෙන ඉමේජ් එක. හරි. ඊට පස්සේ මේ ඉමේජ් එක භාවිතා කරලා මේ වගේ මේ ශ්‍රී ලංකා කියන එකේ එන්න ඕන මුලට. හරි. එතකොට ඒකට අදාළව ඔයාලට කියනවා මේ මොනවද කරන්න ඕනේ කියලා මෙතන. මේක මෙහෙම කරගමුකෝ. හරි. මෙතන දැන් මෙතන පෙන්නනවා මේ ටික කරන්න කියලා පෙන්නනවා. HTML වලින් පටාගෙන head title මේ ටික කරන්න කියලා දැන් පොතේ කියනවා. අපි ඒ චුට්ට let us try to do it. හරි. මේ විදිහට එනවද බලමු අපි ටැග් ගාලා කරලා. හරි. ඔව් අපි ගත්ත පිටුව. අපිට දැන් තියෙන ටැග් ගාලා මොකද්ද? වෙබ් පිටුවක් ආරම්භ කරන්න ගියාම HTML. ඊට පස්සේ head title එක. title එක මොකක්ද දාලා තියෙන්නේ? ශ්‍රී ලංකා. title එක ශ්‍රී ලංකා. title එක. ඊට පස්සේ body open. ඊට පස්සේ ඒක ඇතුලේ තියෙනවා මොකද්ද? ශ්‍රී ලංකා කියන මේ වචනේ. ශ්‍රී ලංකා කියන වචනේ. බලන්න මේ වචනේ ලියන්න මොනවද මේකේ අරන් තියෙන්නේ කියලා. මේකේ අරන් තියෙන මොකද්ද? H2 එකක් ගන්න කියනවා. හෙඩින් එක ගන්න. H2 body එක ඇතුලේ H2 ඒක සෙන්ටර් කරන්නලු. CENTER. ඔක අපි ඉගෙන ගත්තනේ center. ඊට පස්සේ ඒකේ font face එක. ඉතින් ඉගෙන ගත්තා. font face එක මොකද්ද? is equal to Arial. font face එක Arial කියලා දෙන්නලු. ඊට පස්සේ COLORURNS color එක දෙන්නලු. මොකද්ද color එක දීලා තියෙන blue. blue දෙන්නලු color එක. ඊට පස්සේ ඒක වහන්න. වහලා ඒකේ දැන් ප්‍රදර්ශනය වෙන නම කොහොම ප්‍රදර්ශනය වෙන්න ඕන නම. ඊට පස්සේ ඒක ප්‍රදර්ශනය වෙන්න නම් අර අපි කලින් අරපු ටික වහන්න ඕනේ. ෆොන්ට් එක වහනවා. ෆොන්ට් එක වැහුවා. ඊට පස්සේ තව අපි අරන් දෙනවා සෙන්ටර්. සෙන්ටර් එක වැහුවා. ඊට පස්සේ සෙන්ටර් right. ඊට පස්සේ H2 වැහුවා. මේ ටික වහන්න ඕනේ. ඒ ටික වැහුවේ නැත්නම් ඒ ගුණාංග ටික අනික් ඔක්කොටම ඇප්ලයි වෙනවා. අනිත් ඔක්කොටම ඇප්ලයි වෙනවා. හරි. ඒ නිසා උන් ඒ ටික වැහුවා. වහලා අපි ඊට පස්සේ ඒකට යනවා. ඊට පස්සේ ලයින් එකට ගියහම ඊට පස්සේ ලයින් එකේ තියෙන්නේ මොකද්ද? CENTER center
ඊට පස්සේ img ආයක alignment වැඩ කරන්න src මේකෙත් මම කරපු විදිහට දීලා තියෙනවා equal src එක දෙන්නලු හරි එහෙනම් ඒකේ src එක දීලා ඒකේ අපි දෙනවා කොහෙන්ද මේක ගන්න ඕනේ ආම් path එක දීලා තියෙනවා c:\users pictures srilanka.jpg path එක දීලා තියෙනවා එහෙනම් අපි path එක පස්සේ දෙමු අර පින්තූරේ දාන path එක අපි දෙමු හරි එහෙනම් ඒක එහෙම තියලා අපි මේක වැහුවා හරි වහලා මොකද කරන්නේ මේක ඕකට ඉස්සරහින් කරන්න වෙන්නේ අර දාපුවා වහන්න ඕනේ ෆොන්ට් එක වහන්න ඕනේ ෆොන්ට් එකක් වහන්න එක දැම්මද නෑ ඒක සෙන්ටර් විතරයි දාලා තියෙන්නේ සෙන්ටර් වැහුවා හරි සෙන්ටර් වැහුවා img සෙන්ටර් වැහුවා එච්චරයි ඒකේ තියෙන්නේ ඊට පස්සේ අනිත් එකට යනවා හරි ඊට පස්සේ අනිත් එක කියන්නේ ඕන් දැන් මේ ටික හරි පින්තූරේ හරි ඉමේජ් එක හරි ඉමේජ් එකේ තියෙන පාත් එක දෙන්න ඕනේ ඊට පස්සේ මේ map of Sri Lanka කියලා යටින් චූටියට වැටෙන්න ඕනේ map of Sri Lanka ඒක දැන් වැටෙන්න ඕනේ ඒක දැන් ලියන්න ගියාම ඒක තමයි ඊළඟට ලියන්නේ පින්තූරට යටින් එහෙනම් ඒකට දුන්නා CENTER සෙන්ටර්මයි ඊට පස්සේ ඒකේ font face is equal to ඒකේ දෙන්නේ Arial ඒකේ size එක වෙනස් කරනවා ඒකේ font size එක ඒක දීලා තියෙන්නේ 2 කියලා font size එක 2 කියලා දීලා තියෙනවා ඒක වැහුවා ඊට පස්සේ මොකද්ද එහෙම වෙන්න ඕන කියන එක දැන් දෙන්න ඕනේ map of Lanka කොහොම ඔය ටික තමයි එහෙම වෙන්න ඕනේ. ඊට පස්සේ ඒකේ වහනවා ෆොන්ට් එක වැහුවා. ආයෙ මොනවද වහන්න තියෙන්නේ? ආයෙ වහන්න තියෙන්නේ සෙන්ටර්. සෙන්ටර් වැහුවා. හරි. ඔච්චරයි කරන්න තියෙන්නේ. ඔය බොඩි එක ඇතුලේ ඊට පස්සේ අපි කරනවා මේක කරලා බලමු dy බොඩි එකත් වහලා html වහලා අපි මේක සේව් කරමු. file save as ඒක desktop එකේ අපේ 10 grade 11 ඒකට ගියා ඒකේ save කරන්න නම අපි දාමු ශ්‍රී ලංකා කියලා save කරමු sri lanka.html කියලා save කරමු sri lanka.html කියලා save කරුවා save කරලා අපි දැන් අර ගත්ත පින්තූරේ අපි දැන් පින්තූරය කරන් දෙන මේ තියෙන පින්තූරේ මේ පින්තූරේ දාන්න ඕනේ මම මේක ඩෙස්ක්ටොප් එකට අරගත්තා right මේක ෂෙයා කරුවා මේ පින්තූරේ මම පින්තූරේ නම දැම්මේ මොකද්ද ශ්‍රී ලංකා පින්තූරේ නම වෙනස් කරනවා ශ්‍රී ලංකා කියලා මේක අරගෙන ගිහින් මේක කට් කරනවා කට් කරලා මේක අරන් ගිහින් දානවා this PC pictures වල මේ නිකන් දානවා pictures වලට දාලා තිබ්බ අරගෙන නේද අරගෙත් pictures වලට දාලා තිබ්බ මම pictures වලට දැම්මා pictures අතරට දැම්ම ශ්‍රී ලංකා කියලා හරි ඒකෙන් බලා ගන්නවා දිගුව මොකක්ද කියලා මේක right click කරලා මේක උඩට ගියාම දිගුව පෙන්නයි JPEG file එක JPG දිගුව JPG හරි එහෙනම් අපි දැන් ආයෙත් මේ ස්ක්‍රීන් එක ෂෙයා කරලා මේකේ මෙතෙන්ට ගිහින් මෙතෙන්ට දැන් පාත් එක දාන්න ඕනේ. එහෙනම් පාත් එක මෙතනින් අරන් එන්න ඕනේ අපි. ඕන නැවතත් බලන්න ඔයාලා පාත් එක ගන්න විදිහ this PC ක්ලික් කරලා pictures ක්ලික් කරලා මේ මෙතන මේකනේ ෆයිල් එක ශ්‍රී ලංකානේ එහෙනම් මේ this PC උඩ right ක්ලික් කරලා copy address කියලා දෙන්න. මම address එක copy කරගත්තා. ඊට පස්සේ මෙතනින් අපි ස්ක්‍රීන් එක මේ ස්ක්‍රීන් එක ෂෙයා කරනවා හරි දැන් ඔයාලට පේනවා ඇති මේ මෙතෙන්ට එක කොපි කරනවා paste කරුවා paste උනේ නේද පාත් එක ආවෙනේ අපි ආයෙ ගමු පාත් එක මම ආයෙ ගන්නම් පාත් එක pictures right copy address right නැවතත් මම address එක copy කරගත්ත හරි
address එක දෙනවා c:\users බස්නායක OneDrive මේ මගේ OneDrive එකේ බස්නායක කියන්නේ මේ මගේ user accounts ටික වැටෙන්නේ pictures කියලා දෙකක් වැටෙනවා නේද අපි කමන්නේ බලමුකෝ ආවෙනත් අපි හරියට image එක මොකද්ද sri.lanka.jpg ඕකනේ image එක හරියට file save කරනවා save කරලා දැන් අපි මේක බලනවා මේකට ගිහින් මේකේ මේ ශ්‍රී ලංකා කියන එක තියෙනවා. ඒක ඇරියට image එක load වෙන්නේ නැහැ. ඕන් image එක load වෙන්නේ නැති ගැටලුවක් තියෙනවා. ඕන් දැන් web පිටුව හරි ශ්‍රී ලංකා හරි map ශ්‍රී ලංකා font size එක තුනෙන් චූටියට වෙట్లా තියෙනවා. නමුත් පින්තූරේ open වෙන්නේ නැහැ. පින්තූරේ open වෙන්නේ නැති වෙන්න හේතුව මම හිතන්නේ මෙතන pictures කියලා දෙකක් වැටලා තියෙනවා. ඒ දෙකෙන් එකක් අපි අයින් කරමු අයින් කරලා බලමු දැන් හරියයිද කියලා right file save හරි image එක load වෙනවා ඔන්න image එක ආවා හරි image එක ආවා හරි දැන් අපි ඊටු ටික කරගෙන යනවා දැන් web පිටුව හරි මේන් අපේ source එක දැන් අපි අච්චුපත ගමු අච්චුපත ගත්තා ඊට පස්සේ අච්චුපතේ කියනවා මේ body එකේ මේ ටික ඉවර කරලා and image pictures center image එකේ size එකක් මොකුත් දීලා නැහැ ඊට පස්සේ ඒක දීලා තියෙනවා අර ඡේදය දාන්න ඡේදයක් තියෙන යටි මේ ඡේදේ දෙපැත්ත ගානට ලයින් වෙන්න ලස්සනට තියෙන්න ඕනේ ඡේදය අරකට යටි එහෙනම් ඒක දාන්න මෙතන කියනවා මොකද්ද එතන කියනවා p paragraph tag එකක් p කියන්නේ paragraph tag paragraph tag එකක් දාපුවම වෙනම ඡේදයක් විදිහට වැටෙනවා. එහෙනම් මේක type කරන්න කියලා කියනවා මොකක්ද අර තියෙන ටික ශ්‍රී and hills and interior the හරි මම ඡේදයක් තියෙනවා මම වැරදි ඇති හදිස්සිය ගහගෙන ගිය රයිට් p වැහුවා හරි එතකොට මේක p ඇරියා p වැහුවා හරි එතකොට මේ ඡේදය ෆයිල් සේව් කරුවා සේව් කරලා අපි අර මේකට ගිහින් බලමු මේකේ රිෆ්‍රෙෂ් කරමු හරි මේ ඡේදය යටින් වැටුණා මේ ඡේදය යටින් වැටුණා මේකට යටින් ඡේදය වැටුණා map of Sri Lanka කියලා ඇතිලා ඡේදය යටින් වැටිලා තියෙනවා ඒකේ අරකේ font එක වහලාද 2 font එක වහලා තියෙනවා එතකොට අපිට මේ ඡේදය ඕනනම් font එක වෙනස් කරගන්න ඡේදය line එක justify කරගන්න ඒ වගේ පුළුවන් තව මේ පොතේ පොඩ්ඩක් කියලා ඇති ඒකට සම්බන්ධව බලමු ඒකේ කියලා තියෙනවා මේ paragraph එකක් දාන්නලු paragraph එකේ දෙපැත්ත හදා ගන්න නම් p align left align center align right align justify කරන්න පුළුවන් මේ තියෙන්නේ align left කිව්වොත් වම් පැත්තට align වෙනවා p align center කිව්වොත් මැදට center වෙනවා p align right කිව්වොත් දකුණු පැත්තට p align justify කිව්වොත් දෙකලවර සමානව align වෙනවා ඒ ටිකත් කරන්නලු එහෙනම් මේ ඡේදේ හරි
එතකොට මේ ඡේදය අපිට font එකත් පොඩ්ඩක් වෙනස් කරන්න පුළුවන්. මොකද්ද FONT font නැත්නම් පැහැදිලි නෑ. Font SIZD. Font size is equal to දෙමු 5 කියලා බලන්න. ඊට පස්සේ ඒක මෙතනින් body එකෙන් p එකෙන් මෙතනින් අහට වහන්න. font value. File save. Refresh. Font size එක 5 ගත්තා. හරි. මේ පින්තූරෙත් අපිට ලොකු වැඩිනේ. එහෙනම් පින්තූරේ ලොකු වැඩි. පින්තූරේ පොඩි කරගන්න අපි මොකද කරන්න ඕනේ? IMG ගිහින් බාන්න පින්තූරේ පොඩි කරන්න මට කියන්න කට්ටිය මේ මෙතෙන්ට ගිහින් IMG එකේ අපි දෙනවා WYDTH width එක width is equal to අපි දෙනවා 50% කියලා. 150ක් මේක කුඩා වෙන්න. 150ක් කුඩා වෙන්න කියලා දුන්නා. හරි 150ක් කුඩා වෙන්න කියලා දුන්නා. බලමු මේක දැන් කරලා. save. ඔයාලා හිමිට කරන්න ඕනේ. 150ක් කුඩා වුණා. 150ක් කුඩා වෙලා ආවත් මේක. එහෙම නැත්නම් මෙතන 25% කියලා දෙන්න පුළුවන්. ඒකටත් ඒකත් තව ටිකක් පැහැදිලි. right file save 25%. හරි. image එක 25% ගියා. එතන මේ font එක චුට්ටක් වැඩිද කියලා හිතනවා. ඒකට සාපේක්ෂව මෙතන font එක දෙනවා අපි 4ක් විතර. font size. Right, then you can save and click this, then it will be like this. මේ වගේ නේද? ඔයාලට මේක දැන් චූටි කරලා බලන්න පුළුවන්. ඔව්. එතකොට හරි ලස්සනට මේක පේනවා පිටුව. හරි දැන් මේකේ ගියම් මේ ඡේදය P එක ඇතුලේ පුතුහන් අපිට ALIGN align. ඒ කියන්නේ align මේක දෙන්න ඕනේ LEFT. left දුන්නොත් ඒක වම් පැත්තට align වෙනවා බලමු දීලා. save. දැන් කොහමදත් වම් පැත්තමයි තියෙන්නේ. default එකේම වම් පැත්ත තියෙන්නේ. අපි එන ඒක දෙමු center කියලා. center කියලා දීලා බලමු. P align center. මැදට කෙල්ල වුණා. එහෙම නැත්නම් අපි ඒක දෙමු right කියලා. right කියලා දෙනවා. file save refresh. දකුණු පැත්තට ආවමි. මේ පැත්ත ගානට ඉතින් දකුණු පැත්තට ආවා. හරි. කොහොමයි? හරි දකුණු පැත්තට ඇවිල්ලා තියෙන්නේ දැන් මේක. හරි. ඊට පස්සේ අපි දෙමු justify කියලා. හරි නම් මේකේ justify තමයි දෙන්න ඕනේ දෙපැත්තම සමානව හිටින්න. එහෙනම් justify file save. දැන් බලන්න දෙපැත්තේ ගානට හිටිනවා. දෙපැත්තේ ගානට හිටියා justify අපිට. කිසිම ගැටලුවක් නැහැ. හරි ලස්සනයි. පිළිවෙලයි පිළිසිදුයි. හරි. එතකොට මෙතන දැන් පොතේ එකක් බලමු. පොතේ එකට සාපේක්ෂව මේක හරියට තියෙනවද කියලා. මේ දෙන පොතේ එක. පොතේ එකේ ඉමේජ් එක නම් ලොකුයි. එහෙනම් අපිට ඉමේජ් එක මේකේ දාන්න පුළුවන් 50 දෙන්න කියලා ගැටලුවක් නැහැ. 50 ඉමේජ් එක. ඉමේජ් එක 50. save කරුවා. මෙතන font size එක 4 නේ. that will be 6. font size increase up to 6. Now 50 font size එක හරි ඔන්න ඔය වගේ ආවා 6 නම් වැඩි එක 5 වගේ දාමු ගොඩාක් ලොකු වෙනවා හරි ඕම දැන් හරි ලස්සනට ඊතර පොතේ එකට වඩා හරි ලස්සනට මේක පිළිවෙලට පැහැදිලිව ආවා දැන් ඕකේ මොන හරි ගැටලුවක් කට්ටියට තියෙනවද ඔය වගේ දේවල් සම්බන්ධව ගැටලු තියෙනවා නම් කියන්න දැන් ඉන්න බලන්න මේ ඇවිල්ලා තියෙනවා සර් මම කිසිම ගැටලුවක් නැහැ මල්සිත පරක් වෙලාද ආවේ ඔව් සර් දැන් ආයේ මේකේ අවුලක් ගිහින් තිබිලා හරි එහෙනම් ඔයා කරන්න මේ අටපැදලා තියෙන කිසි ගැටලුවක් නැහැ කවුරු ආවච වන්නේ මේ පාඩම තව චුට්ටක් ආයෙ නැවතත් මේ අහගන්න පුළුවන් අටපන්තියට තාවොත් මේ අමාරු පහසු අයෙන්න මම link එක එතකොට මේ සිංහල මීඩියම් එකට දාන්නම් ඒ link එක. එතකොට සර් අපිට සර් අපිට කරන්ට් නැහැ මට අයින් වෙන්න වෙනවා නදීෂණටද නදීෂණ කරන්ට් එක ආවේ නැද්ද දැන් ආවනේ
නෑ සර් අපිට උදේ ඉඳලා නෑ. දැන් ඔයා කොහොමද සම්බන්ධ වෙලා ඉන්නේ? ලැප් එකෙන් ඉතින් ඒකේ charge නෑ දැන්. හරි එහෙමනම් මෙහෙම කරන්න. දැන් ඔයා මේ බලන්න මේ කරන්ට් එක රැය આવොත් අටේ පන්තියට සම්බන්ධ වෙන්න මම link එක දාන්නම්. එහෙම නැති වුණොත් මම YouTube link එක දාන්නම් එකෙක් බලන්න. මොකද මේ පාඩම් ටික හරි වැදගත්. මේක ප්‍රැක්ටිකලි කරන්න ඕන. ඔයාලත් ගෙදරදී කරන්න ඕන. මේක ටිකක් දෙතුන් පාරක් බලන්න. බලලා මේක මේ අවබෝධ කරගන්න. මේ කෝඩින් කරන්න ගියාම තමයි මම දැන් මේක Pascal කෝඩින් වගේ අමාරු නැහැ. මේක descriptive coding system එකයි. ඒ කියන්නේ වෙබ් පිටුවක් ගත්තාම වෙබ් පිටුවේ මේ කොයි තැන් වලටද මේ දේවල් ස්ථානගත කරන්නේ. මොකද්ද alignment එක? මොකද්ද මේකේ size එක? මොකද්ද මේකේ තියෙන්න ඕනේ මේ ගුණාංග මොන ගුණාංගද අපි මේකේ භාවිතා කරන්නේ? හරි මූලිකාංග මොනවද මේකේ? මේවා සුවිශේෂීව අවබෝධ කර ගැනීම තමයි වැදගත් වෙන්නේ. විභාගෙදී අහනවා මූලිකාංගය මොකද්ද? මේ මූලිකාංගයට ගැලපෙන ගුණාංග මොනවද මේකේ භාවිතා කරලා තියෙන්නේ? අහවල් ගුණාංගයේ වටිනාකම මොකද්ද මෙතන භාවිතා කරලා තියෙන්නේ? මේ වගේ ප්‍රශ්න ආපුවම මේකට උත්තර දෙන්න පුළුවන් වෙන්නේ අපි මේක ප්‍රායෝගිකව මැෂින් එක කරලා තියෙනවා. කරලා නැති අයට ටිකක් මේවා මතක් වෙනවා ටිකක් අඩුයි. දැන් අපිට සමහරවල්ලාට පරිගණකයක් නැත්තම් කරන්න බෑ. ඒක ලොකු මානසික ගැටලුවක් කරගන්න එපා. නමුත් පරිගණකයක් අහුණු වෙලාවක කරන්න නැත්තම් කොහොම හරි මතක සමහර අය ඉන්නවා කිසිම පරිගණකයක් නැහැ. කවදාවත් ප්‍රැක්ටිකල් කරලා නැහැ. විභාගයට විශිෂ්ට සාමර්ථ්‍යයක් ගන්න ළමයි ඉන්නවා. ඒ හින්දා මට පරිගණකයක් නැතිඳ මේ දේවල් කරන්න බෑ කියලා දුක් වෙන්න කනගාටු වෙන්න එපා. සමහර ළමයි ඔය කිසිම පහසුකමක් කිසි සම්පතක් නැතුව ඒ නමේ ගන්න ළමයි ඉන්නවා. විදුලියක් නැහැ ගෙවන්නවට. ඒත් ඒ නමේ ගන්න ළමයි ඉන්නවා. ඒ ළමයිට එතෙන්ට යන්න පුළුවන් නම් ඔයාලට මොන වගේ තැනකට යන්න පුළුවන්ද කියලා හිතන්න පරිගණකයක් නැහැ කියන්නේ. වාට චූටි බාධාවක් පමණයි. නමුත් විදුලිය තියෙනවා. නේද? අම්මලා කන්න බොන්න දෙනවා. ඉන්න තැනක් තියෙනවා. පිරිසිදු තැනක ජීවත් වෙනවා. ඉතින් මේ වගේ කට්ටියන්ට මේ වැඩක් කරන එක මහ ලොකු ගැටලුවක් නෙමෙයි. අම්මලා තාත්තලාට උදව් කරනවා. ওই දේවල් ඔක්කොම කරගෙන තමන්ගේ වැඩ ටික කරන්න ඕනේ. හරි. ඒතර ඒවත් මතක තියාගන්න මේ ඒ නිසා මේ O level කල් යනවා කියලා නම් කිසිම වෙලාවක හිතන්න එපා. මොකද මේ රජයෙන් දැන් හදන්නේ A level ශිෂ්‍යත්වයේ අදාළ දිනවලම තියලා O level උත් අදාළ දිනේම කවුරු විරුද්ධ වුණත් කරන්න හදන්නේ. එක පැත්තකින් එහෙම කරන්නත් වෙනවා නැත්නම් මේ සියලු දේ කල්දා දිගටම මේ O level කල්දා යන්න වෙනවා. ඒ නිසා ඔයාලා හිතන්න වෙන්නේ අනිවාර්යෙන් ජනවාරි භාගෙ තියෙනවා. ඒ නිසා අපි මේ ටිකේ පරිණින් මහන්සි වෙලා වැඩ ටික කරන්න ඕනේ කියන තැන ඉන්න ඕනේ. හරි නැත්නම් මේ අපි ආපස්සට යනවා වෙන්නේ right. එහෙනම් අපි තව චුට්ටක් ඉස්සරහට යමු. දැන් මේ ටික පැහැදිලි කියලා හිතනවා. මේකේ කෝඩින් එකත් චුට්ටක් පොඩි සටහනක් දාගන්නකො මොනවද මේ ස්ක්‍රීන්ෂොට් එකක් හරි මොකක් හරි දැන් ඔය පොතේ තියෙන ඒවම තමයි කරන්නේ චුට්ටි වෙනස්කම් ඇති. හරි මම කරන්න යද්දි. හරි. දැන් මේ තියෙන වෙබ් අඩවිය වාගේ වම් පැත්තේ තියෙන වෙබ් පිටුව. දකුණු පැත්තේ තියෙන ඒකේ කෝඩින් එක. ඒ කෝඩින් එකකින් තමයි මේ වෙබ් අඩවිය හරි සැහැල්ලු දෙයක් බවට පත් කරලා තියෙන්නේ. හරි. ඒ කෝඩින් එක දාපුවම ඒක වෙබ් පේජ් එකක්. දැන් මේ ක්‍රියේට් කරලා තියෙන වෙබ් පේජ් මේක හරි සැහැල්ලුයි. ඔය ડોකියුමන්ට් එකම Microsoft Word වල හැදුවා නම් ඕක ගොඩාක් heavy බර වෙබ් පිටුවක් විදිහට අන්තර්ජාලය රඳවන්න බැරි දෙයක් බවට පත් වෙනවා. හරි. හරි එහෙනම් අපි මේ තව ඉස්සරහට යමු. ඒතකොට alignment එක හරි. ඊට පස්සේ අපිට තියෙනවා මේ මේක තා චුට්ටක් කියලා තියෙනවා වලට පේලි කීපයක් ඇතුළත් කිරීම. එතන තියෙනවා පේලි කීපයක් ඇතුළත් කිරීම. මේක යන්නේ නැහැ. පේලි කීපයක් ඇතුළත් කිරීම සිංහල, තමිල්, මුස්ලිම් බර්ගර්. හරි එතකොට තව එකේ චූටි කැලලක් එකතු කරන්න කියලා තියෙනවා. හරි. මේ ටික එකතු කරන්න කියලා තියෙනවා. ඒකත් අපි චුට්ටක් මේකට එකතු කරලා යමු. දැන් මෙතන ඔයාලා බලන්න මේකේ මේක බලන්න පොතේ කියනවා දැන් මේක ගත්තම දැන් ඔයාලා මෙතන තියෙනවා මෙතන මේ
මෙතන තියෙනවා character entity එක. උසුලනයක් ලෙස හඳුන්වන වර්ගයට අයත් ampersand non breaking space කියන එක. උසුලනය යෙදීමෙන් වචන අතර පරතරයක් සකස් කරගත හැකි. මේ non breaking space එකක් කියලා කියන්නේ වචන අතර පරතරයක් තියාගෙන. The government system is කියලා a republic කියන එක අතර මේ වගේ ඉඩක් තියාගන්න මේ ampersand දාලා non breaking space එකක් දෙන්න ඕනේ. හරි? non breaking space කියන එක මේ වචනේ දැම්මොත් එතන ඉඩක් තියෙනවා. එතන ඉඩක් ඇති වෙනවා. republic කියන තැන. government system is කියලා ඉඩක් තියාගන්න මේ භාවිතා කරලා තියෙන්නේ. හරි? එතකොට මේ ඉඩක් වැටෙනවා එතන. හරි. ඊට පස්සේ මෙතන කියනවා දැන් ඔයාලට මේ වගේ කරන්නලු. People in Sri Lanka have 4 main categories in ethnically. They are Sinhala, Tamil, Muslim, Burger. මෙන්න මේ ටික දාන්නලු. මේ වගේ එකක් යට එකක් මේ ටික දාන්නලු. මෙතන ස්පේස් එකක් තියන්නලු. මෙතනත් ස්පේස් එකක් තියන්නලු. මේ අතර ස්පේස් තියන්නලු. එහෙනම් ඒකට මෙතන මොකද්ද භාවිතය කරලා තියෙන බලන්න මේ P Sri Lanka is an island කියලා මේ ඡේදය ඔක්කොම යනවා. බලන්න කට්ටිය. මෙතන මේ ඡේදය ඔක්කොම මෙතනින් ගිහින් ඕන් ඡේදයේ මේ මෙතනින් ප්‍රෙසිඩන්ට් කියන තැනින් ඉවර වෙනවා. එතනින් ඉවරලා තිබ්බේ. මෙතෙන් ප්‍රෙසිඩන්ට් කියන තැනින් ඉවරලා තියෙනවා. එහෙනම් මෙතනත් this ends with right here you see the president P ගහලා දෙනවා paragraph එක. ඊළඟ people in Sri Lanka have 4 main categories in categories ethnically. ජාතියෙන් විදියට categories 4යි they are එතන යටින් ස්පේස් ටික ගන්න BR දෙකක් දෙන්න ඕනේ. BR කියන්නේ line break. Line break දෙකක් දුන්නා ස්පේස් දෙකක් ගන්න. ඊට සිංහල BR, Tamil BR, Muslim Tamil BR burger. කොහොමද දීලා පොඩි HTML වහන්න. එහෙනම් මේ ටිකත් අපි කරමු. මේ කියන ටික. එහෙනම් එතන අපි මේ ටික කරන්න නම් මෙතන font එක මෙතන ඉවර කරුවානේ. හරි. එතන font එක අපි දිගටම apply වෙන්න font එක පල්ලෙහාට ගමු. font එක දිගටම apply වෙන්න පල්ලෙහාට ගමු. ඊට පස්සේ මෙතන තවත් ඡේදයක් නේ. එහෙනම් P යටතේ මොකද්ද දෙන්න ඕනේ? right P යටතේ දෙන්න ඕනේ. People in Sri Lanka. People in Sri Lanka have 4 main categories in English na වැරදි categories in කියලා එන්න බෑ. Technically they are කියලා කොමාවක් දාලා තියෙනවා. හරි. they are කියලා කොමාවක් දාලා තියෙනවා. ඊට පස්සේ ඕකේ ස්පේස් දෙකක් ගන්න කියලා තියෙනවා. BR 1යි BR 2යි. ඔම් ස්පේස් වැඩියෙන් තිබ්බා. file save. බලමු මේක වැඩ කරනවාද කියලා. file. මේ දෙන්නේ people in Sri Lanka have 4 main categories ethnically they are හරි. මෙන් ස්පේස් දෙකක් අරන් තියෙනවා යටි. ස්පේස් දෙකක් අරන් තියෙනවා. දැන් බලමු අපි ඒකේ ඉතුරු ටිකත් ලියලා they are වැව්වා P එකක් පටන් ගන්න ඕනේ මෙතන P එක ආයේ ඊළඟ ඡේදයක් කියන්නේ ඒක වහන්න ඕනේ right අර මේක හරි ඊට පස්සේ BR දෙකක් දැම්මනේ BR දෙකක් දැම්මට පස්සේ DA කියලා දැම්මනේ DA කියලා දාපුවම මේකේ එන්න ඕනේ මොනවද එන්න ඕනේ ටික බලන්න එතන සිංහල Tamil Muslim burger සිංහල Tamil Muslim burger කියලා එන්න ඕනේ එහෙනම් මේ මෙතන BR දෙකක් දැක්කා එතකොට මෙතන මේකට යටින් මොකද්ද එතන දානවා සිංහල ඒක දානවා BR එකක් පහළට වැටෙනවා ඊට පස්සේ Tamil BR එකක් දානවා ඊට පස්සේ
මුස්ලිම් BR එකක් දෙන්න ඕනේ. ඊට පස්සේ BUR GHER burger. ඔච්චරනේ. ඔච්චරයි. ඊට පස්සේ ෆයිල් සේව් ගියා. මේක රිෆ්‍රෙෂ් කළා. right. එතකොට මේකේ අපි මේ පින්තූරේ මේ පොඩ්ඩක් අඩු කරමු 50% එක let us put it up to 35 වගේ දාමු. අපිට මේක පේන්නේ නැති නිසා 35 refresh right 35 now you can see the document well. හරි document එක පේනවා. අර පොතේ තිබ්බ document එකත් ඔය වගේමයි. මේ පොතේ තිබ්බ එකේ document එකේ යට ටික. හරි ඒ විදිහට මේ ටිකත් ඇවිල්ලා තියෙනවා. ඒ ටික ගන්න අපි මේ කේර තමයි ලියන්නේ. right නදීෂණ හරි නේද right නදීෂණ ගියා right එහෙනම් ඒක පැහැදිලිද හරි ඕකේ චූටි ස්ක්‍රීන්ෂොට් එකක් වගේ දාගන්න ඔක්කට මේ දෙකම එකට කරලා ගෙදරදී කරන්න ඕනේ මේව නැවත මේවා කළ යුතුයි right පොඩි සටහනක් දාගන්න ඒකේ මේ සටහනක් කියන්නේ මේ චුට්ටක් මේ ලයින් බ්‍රේක් එක කියන එක වැදගත් blank tag empty tag කියන එක අර non breaking space එක හරි ඊට පස්සේ අනිත් එක අපිට තියෙන්නේ මේ හරි ඒක හරියද පුතේ අද කාලය මල්සිත මල්සිත මේ මැෂින් එකෙන් සම්බන්ධ වෙලා නැහැ අලුතෙන් ගත්තා. හරි සර්. ඔයාගේ මැෂින් එකෙන් සම්බන්ධ වෙලා ඉන්නේ දැන්. ඔව් සර්. හරි හරි. ගැටලුවක් මොකුත් නැහැ නේ හොඳට වැඩනේ. ඔව් සර් හොඳට. හරි. හරි එතකොට මේ අපි බලමු එහෙනම් දැන් අලුත් එකට ආයෙ යමු. මේ ලයිස්තු හරි ලයිස්තු කොහොමද මේ වෙබ් පිටුවකට ඇතුළත් කරන්නේ දැන් ලයිස්තු කියපුවාම ලයිස්තුවක් කියන්නේ දැන් ඔයාලා දන්නවා ලිස්ට් එකක් කියපුවාම මේ ලිස්ට් එකක් කියලා ගන්නකොට අපිට වෙන්න පුළුවන් මේම ලයිස්තුවක් number 1 අපි කියමුකෝ maths number 2 English number 3 science number 4 sinhala මේ වගේ මේක මේ numbered list එකක් අංකනේ තියෙන්නේ අංක තියෙනවා numbered list එකක් ඒ වගේ වෙලාවට අපි ගන්න OL ordered list කියන එක OL ordered list එකක් තමයි එතනදී භාවිත කරන්නේ එහෙම නැත්නම් අපිට ගන්න පුළුවන් මේක දාන්න පුළුවන් maths science English කොහොමද දාන්න මේක ගත්තාම මේක දාලා bullet ඒක bulleted list එකක් ඒක UL unordered list ඔය වගේ list දෙකක් තියෙනවා එකක් ordered list අනිත් එක unordered list එතකොට මේ දාන ඔක්කොම අපි හඳුන්වන්නේ list items list items මේ ටික ඔක්කොමත් items ඒවා අපි සියල්ලම හඳුන්වන්න භාවිතා කරන්නේ li list item හැම list item එකකම අවසානයේ li වහන්න ඕනේ li කියන්නේ list item ලයිස්තුවේ තියෙන item එක ලයිස්තුවේ තියෙන item එක එතකොට අපි list භාවිතා කරන්න ගියාම වෙබ් පිටුවක අපි නිකන් word වල නම් bulleted list එකක් එහෙම නැත්නම් numbered list එකක් ටක් ගාලා ගන්නවා ෂණිකව but in web documents you have to take this you have to have the coding
මේ කෝඩින් ටික ගහන්න ඕනේ. හරි OL වලින් පටන් ගත්තොත් අංක වැටෙනවා. ඒකට අංකේ ටයිප් එක දෙන්න පුළුවන් OL ඇතුලේ ටයිප් එක දීලා මොන විදිහද කියලා. ඒක පස්සේ අපි ඒකට යමු. ඒ කියන්නේ ගුණාංග සහ වටිනාකම්. ඊට පස්සේ දෙවනුව අපි ගන්නවා බුලට්. බුලට් එක මොන ටයිප් එකේ බුලට් එකක්ද කියන එකත් යන්න පුළුවන්. ඒ කියන්නේ ආයි ගුණාංගය සහ වටිනාකම අරක ඇතුළට දානවා මේ එලිමන්ට් එකට මූලිකාංගයට. ඒ වගේ දේවල් දැන් චුට්ටක් පැහැදිලිනේ. ඒතර අපි බලමු මේ ලයිස්ට් දෙකක් කොහොමද ගන්න. ඒ කියන්නේ ordered list එකක් කොහොමද ගන්න. ඊට පස්සේ unordered list එකක් කොහොමද ගන්න. ඊට පස්සේ මේ දෙකේම එකතුවක් කොහොමද ගන්න. ඒ කියන්නේ ඒක අපි කියනවා nested list එකක් කියලා. nested mix list එකක් කියලා කියනවා. මේ දෙකේම එකතුවක් වෙන mix list එකක් හදන එක චුට්ටක් අද දවසේ කරමු. කරලා වෙලාවක් තිබ්බොත් table එකක් වගේ create කරන්න බලමු. හරි. right. එහෙනම් right. හරි අපි අලුත් එකක් ගත්තා. අපිට දැන් ඕනේ ඉස්සෙල්ලා අපි ගන්නවා numbered list එකක්. ඒ කියන්නේ ordered list එකක්. ඒක අපි හඳුන්වන්නේ ordered list එකක් කියලා. හරි. දැන් අපි විෂයන් කීපයක් ගමුකෝ ordered list එකක් විදිහට විෂයන් කීපයක් ගන්නවා. හරි. some subjects. හරි. එහෙනම් අපි එතනදී ගන්නේ මෙහෙම හිතමුකෝ දැන් HTML. හරි. head title එකේ දානවා ordered list එක. title දාුවා. ඊට පස්සේ head දාුවා. ඊට පස්සේ body. මේක ඇතුලේ list එක ගන්න වෙන්නේ. මේක ඇතුලේ list එක ගන්න වෙන්නේ. ඕන් දැන් ඒතර අපි list එක තමයි list එකේ ක්‍රමය තමයි භාවිත. දැන් අපි ගන්න list එක මොකද්ද? OL ordered list එකක්. ordered list එකක්. ඒකේ පළවෙනි list item එක li first එක මොකද්ද li සිංහල. හරි සිංහල වලට පස්සේ li වහන්න ඕනේ. list item li කියන්නේ. ඊළඟ එක li. What is it? Let us take maths. ඊට පස්සේ ඒකෙත් li වහන්න ඕනේ. Then next list item li CIENCE. li. Next one is li list item. Let us take Buddhism. li. Let's take another one. li Tamil. li. හරි ඕල් ලිස්ට් එක ගත්තා. මේ ගත්තේ අපි numbered list එක. එහෙනම් numbered list එක end කරන්න OL වලින් end කරන්න. numbered list එක end you have to body end then you have to end HTML. ඔන්න ඔය වගේ කෙරුවා. කරලා file save යනකොට වාට මේක save කරන්න කියන අපි move to desktop එකේ 10 grade 11 කියලා එකක් ගත්තා. ඒකේ අපි දෙනවා ordered list කියලා ORDERED ordered list කියලා දාලා එක .html කියලා දුන්නා. අනියම save කරන ක්‍රමය. right okay we save it in this folder. ඒක අරපුවම මෙතන තියෙන ordered list කියලා. ඒක අපි අරිනවා. මේ ordered list එක ඇවිල්ලා තියෙනවා ලස්සනට පිළිවෙලට. කිසිම problem එකක් නැහැ. ordered list එකක් තියෙනවා. හරි. මේක වාට ඕන නම් මේකේ මේකට ගිහින් මේ ordered list එක you can එක වෙනස් කරන්න. දැන් br එහෙම දුන්නේ නැහැ. මේ li කියන එක යටතේ line එකක් යටට line එක ගන්නවා. ඒක කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. එහෙනම් OL එකට උඩින් මේ හරිය අපිට ඕන නම් පුළුවන් මේකේ font එකේ SIZD size එක දාලා තියන්න පුළුවන්. font size එක let's put it up to 6 or something. font එක දාලා තියෙනවා. එහෙනම් මේ හරියෙන් මේ OL එකට පස්සෙන් font එක ඉවර කරන්න පුළුවන්. මේක file save කිව්වට පස්සේ මේකේ font size එකත් ඒ අදාළ size එක ගන්නවා. font size එක. එතකොට මේකේ මේ ordered list එකට උඩින් මොනවා හරි ප්‍රදර්ශනය වෙන්න ඕන නම් ඒකත් ප්‍රදර්ශනය වෙන්න වාට ගන්න පුළුවන්. දැන් අපි ගමුකෝ H1 එකක් යටතේ heading එක ගන්න. ඒක අපි ගන්නවා ඔයා දානවා එක my
my subjects එහෙනම් ඔයාලට h1 එකත් එතනින් n කරන්න වෙනවා හරි h1 කියන්නේ heading එකක් දාන්න නම් h යටතේ අපි එදා ඉගෙන ගත්තා my subjects කියන එක. ඒකට ඒක වටේට ස්පේස් ගන්නවා heading එකේ. හරි යට ස්පේස් එක වැඩි ඒ heading එකක් නිසා. my subjects කියලා දැම්මා. ඔය වගේ අපිට මේක modify කරන්න පුළුවන්. දැන් ඔයාලට font face එක වෙනස් කරන්න, font color එක වෙනස් කරන්න පුළුවන්. මේ අකුරු style එක වෙනස් කරන්න පුළුවන් අකුරු. හරි. අකුරු ටික ඕනනම් ඔයාලට මේ මොන වගේ type එකක් දෙන්න ඕන කියලා දෙන්න. දැන් උදාහරණයක් විදිහට ඔයාගත්තොත් මෙතන මේ මෙතන OL තියෙන්නේ. OL ඉස්සරහින් ඔයාලට දෙන්න පුළුවන් TYP type එක මොකද්ද? type එක කියන්නේ ගුණාංගය. ඒක ඇතුළේ දෙනවා ඔයා ගුණාංගය මේකේ එන්න ඕනේ රෝමානු ඉලක්කම්. මේ විදිහට එන්න ඕනේ. රෝමානු ඉලක්කම් විදිහට පටන් ගන්න. file save. මෙතන refresh කරන්න. එතකොට roman numbers වලින් ඒක ගන්නවා. roman numbers වලින් ගන්නවා. එහෙම නැත්නම් ඔයාලට මෙතන type එක I වෙනුවට ඔයාලට දාන්න පුළුවන් simple A දාන්න. එතකොට English letters වල numbering system එකක් මෙතෙන්ට apply වෙනවා. A B C D ඔය ආදී වශයෙන් එනවා. Capital A දැම්මොත් capital A වලින් එනවා. So you can change the type of the ordered list. හරි order එක එන විදිහේ type එක වෙනස් කරන්න පුළුවන්. numbering type එක. එහෙම වෙනස් කරන්නත් පුළුවන්. එතකොට මේක සම්බන්ධව චූටි සටහනක් දාගන්න මේ ordered list එකක් සම්බන්ධව මේක ඉතින් මේ වගේ පොඩි මේවා මහ ලොකු අමාරු දේවල් නෙමෙයි. නමුත් මේවා මතක තියාගන්න වෙනවා. පොඩි දෙයක්. හරි. right මට message මම මල්සිත හරි ගියා. right මල්සිත කරලා තියෙනවා. මල්සිතට ඒක හරි ගියා කියලා කියනවා. that's correct. අන්න ඒ වගේ මේවා ප්‍රැක්ටිකලි කරන්න ඕනේ. ප්‍රැක්ටිකල් කරපුවම තමයි මේක මේ අපිට මේ හිතට සතුටක් සහ මේක මට කරගන්න පුළුවන් කියලා අලුත් දේවල් කරන්න පුළුවන් අවකාශය ගොඩ නැගෙන්නේ. හරි. ඒ වගේම අපි මේක මේ බුලටඩ් ලිස්ට් එකක් බවටත් මේක මෙහෙමපත් කරගමු. මේක යටින් මේකේ බුලටඩ් ලිස්ට් එකත් අපි දාගමු. අපිට වෙලාව සීමිත නිසා මෙතන මම මේකට යටින් මේක ගන්නම්. ඕම් මම වෙනම කොලයක් ගන්න නැතුව මේකෙම කරනවා ඒක. කමක් නැද්ද? ඔය ටික මේකෙම බුලට් යටතේ දානවා. right? එහෙනම් කට්ටිය මේ මන්ට බලා ගන්න එක බුලට් යටතේ ගන්න කොහොමද කියලා. එහෙනම් එතනදී අපි දාන්නේ මේක මේ ඒකේ টොපික් එකෙන් දෙපේ. ඒකේ টොපික් එකෙන්. টොපික් එකත් අපි ආයෙත් h1 යටතේ টොපික් එක අරගන්නවා my subjects h1 එක වැහුවා. ඊට පස්සේ ඒකේ යටතේ ul unordered list. එතන ඉස්සරහින් දෙනවා li line element. මොකද්ද? සින්නල li වැහුවා. then next one li line element. ehs maths li වැහුවා. then next one is li again. that is science li close. then again the other one is li again. du dd hi sm li වැහුවා. li
right ඔන්න ඔය විදිහට දැම්ම දාලා අපි මේ UL එක වහනවා UL එක වහනවා UL close ඒතකොට ඔය වගේම එකක් බුලට් යටතේ ඔయిత යටින් එනවා right same one font එක ඔක්කොටම apply වෙනවා font එක right ආයතන මොකක් හරි ගැටලුවක් ආවා font එකේ ගැටලුවක් ආවද font is bigger because එතන font size 6 font size එක apply උනේ එතන H1 උනානේ ඔක්කොම එතන H1 මෙතනත් H1 නෙදුනේ subject එක එතන මොකද එතකොට size 6 හරි එතකොට ඒක මේ ගැටලුව ආවේ මොකක්ද දන්නවද එතන ගැටලුව ආවේ ගන්න බැරි ගැටලුවක් මෙතන දෙන්නේ මෙහෙම කරන් බලන්න මේකේ වහලා මේක ඇරලා ෆොන්ට් එක ආරම්භ කරමු මෙතන font size is equal to let's say 6 done 6 එක ඒක මෙතන ඉවරයි බලමු හරි හරි ගන්නේ අර ඒක ෆොන්ට් එකත් අතෙන්ට ඇප්ලයි වුණ එකයි උනේ නේද ඒක ඩබල් සයිස් උනා ඒක මටත් හිතා ගන්න බැරි එකක් එතන වුණා නමුත් මම මේ ඒක අර වෙනත් ක්‍රමවේදයක් කරා මේ හරි ගසගත්තා නමුත් හිතා ගන්න බැරි දෙයක් තමයි එතනදී සිද්ධ වුණේ මේ H1 වලට කොහොමද font size එක apply වෙන්නේ කියන එක. කොහොම හරි කමන්නේ ඒක ওই විදිහට අපි මේ චුට්ටි ටෙස්ට් එකක් දාලා මේ වගේ හදාගෙන විභාගෙදී ඔය වගේ පැටලි සහිත වෙන්නේ නැහැ. නමුත් ওই විදිහට කරගන්න පුළුවන්. මේ තියෙන්නේ මේ numbered list එකයි bulleted list එකයි. numbered list and the bulleted list. මම හිතනවා මේවා මෙච්චර අමාරු නෑ පැහැදිලි. HTML කේත මතක තියාගන්න එක තමයි කරන්න ඕනේ. practically මේවා ටිකක් ඔය machine තියෙන අය ටිකක් කරන්න machine බලමු මෙහෙ දැන් ඔය මේ කොරෝනා තත්ත්වය එහෙමෙන් පහව ගියොත් අපිට මෙහෙ ආයෙ practical කරන්න පුළුවන් මේ ටික. right. එතකොට දැන් ඉතුරු උනේ 3 දෙනයි නේද? හරි. අපි එහෙනම් මේක මෙතනින් නවත්තමු නවත්තලා ඔයාලා මේ සම්බන්ධ වෙනවද? මල්සිත 8කට සම්බන්ධ වෙනවද? ඔව් සර් මම ඉන්නවා. මනෝත් රවිදු හරි එතකොට මේ අනිත් දෙන සම්බන්ධ වෙන්නේ නැති ගතියක් තියෙන අපි තව එකක් කරමු මොකද මම හිතාගෙන ඉන්න තව එකක් තියෙන එකක් කරමු ද කියන තැන ඉන්නේ 37යි නේද ඒක චුට්ටක් මම සංකල්ප කරලා පෙන්නන්නම් ඒකේ අපි දැන් කරන්න යන්නේ මේ nested list එකක් nested list එකක් කරන්න යනකොට අපි ගන්න එකේ html head title එක nested list කියලා දාමුකෝ title එක ගහුවා head එක ගහුවා head එක ගන්නේ නේද ඊට පස්සේ body එක ඇතුලේ nested list එකක් දාන්න ගියාම අපිට ඕනේ දැන් හිතමුකෝ group 3 කියලා දැම්මා අංක යටතේ ඊට පස්සේ bullet යටතේ group 3 එකේ subjects දානවා. එතකොට එතන එන්න ඕනේ අපි ගමු topic එක H1 යටතේ මොකද්ද bucket subjects bucket subjects හරි මාතෘකාව. ඒක යටතේ OL ordered list එක LI list item එකක් එන ordered list එක list එක first
bucket, first bucket, first bucket. Li ගහුවා. හරි ඒක වහලා ඊට පස්සේ UL ගත්තා. UL යටතේ බුලට්ස් වලින් දෙනවා ඒ විෂයන් ටික. ෆස්ට් බකට් එකේ තියෙනවා මට කියන්න බෑ මම මතක නැහැ. business අපි ගමු කොහොමද? LI business. ආන්නේ මොනවද? next you get business එකේ තියෙන ව්‍යාපාර අධ්‍යයනය කියන්න බෑ මතකයි? next අපි ගමු business එකේ තියෙනවා civics එකේ නේ තියෙනවා. civics තව එකක් ගමුකෝ. හරි. ඊට පස්සේ ආයෙත් OL එකේ. ඊට පස්සේ මේක UL එක වැහුවේ. on nested වෙන තැන් ඈ. ඊට පස්සේ OL එකක් ආයෙ දුවන්නේ. OL එක වහලා නැහැනේ. කලින් OL එක වහලා නැහැ ඒකේ. ඊට පස්සේ second bucket. second bucket. LI වැහුවා. ඊට පස්සේ ආයෙත් UL එකක් ආරම්භ කෙරුවා. ඔබ තේරුම් ගන්න ඒකේ LI එකක් යටතේ second ARTS arts LI ඇරුවා. dancing LI ඇරුවා. LI ඇරියා. music LI ඒකත් ඉවරයි. එහෙනම් ඉවරයි නම් ඒකේ UL එක වැහුවා. ඊට පස්සේ ආයෙ එන්න ඕන මොකද්ද? OL එකක් ආයෙ එන්නේ. OL වහලා නැහැ තාම. OL එක වැහුවේ නැහැ නම් third bucket. ඊට පස්සේ UL ආයෙ ඇරියා. third bucket එකේ ටිකක් කරන්න යන්නේ දැන්. එතකොට ඒකේ LI third bucket information LI ඊට පස්සේ මොනවද information agriculture then LI home science then health science right then මෙතන LI එකක් වහලා නැහැ. එතනත් මොකද කරන්නේ? LI ගහුවා. right okay now we did the job. ඊට පස්සේ මෙතන කරන්නේ UL එක වැහුවා. උඩ තියෙන OL එක වැහුවා. ඊට පස්සේ body වැහුවා. ඊට පස්සේ HTML වැහුවා. ඒ විදිහට තමයි ගියේ. right file save as let's move to desktop. Our folder in that you nested lists.html. ඔය විදිහ කරන්න ඕනේ. right save. Then you close this and move to this one. ඊට පස්සේ nested lists එකලා තියෙනවා. මේ nested list එක බලන්න. sorry. ordered list there yeah nested list. nested list එක develop වෙලා තියෙනවා. ඒක ඔයා බලන්න දැන් අපිත් ඒක වැහුවද මම ඒක. එහෙනම් මෙතනින් nested list එක මේකේ source එක open කරගමු. මේ තියෙන source එක. අර තියෙන list එක. එතන ඔයාලට පුළුවන් font size එක එකටම lock කරුවොත් මේක ගැටලුවක් එනවා. නමුත් ඔයාලා now you can clearly see how it has been nested. මේක කොහොමද nest වෙලා තියෙන්නේ. 1 2 3 ඇවිල්ලා තියෙනවා. ඔයාට තේ අර subjects ටික bullets එකේ ඇවිල්ලා තියෙනවා.
එතකොට මේකෙත් ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න. have a screenshot of this one. කරලා පස්සේ මේවා කරලා බලන්න. හරි. මට මෙසේජ් එකක් මට 8ට මනෝත් එක්සෑම් එකක් තියෙනවා ඉස්කෝලේ. හරි මනෝත් ගැටලුවක් නැහැ. මනෝත් දැන් කොහොම හරි මුලින් ඉඳලා හිටියානේ. ඉතින් ප්‍රශ්නයක් නැහැ. මම මේක වීඩියෝ එකක් දාන්නම්. එතකොට මේ ඉමාෂා ඇවිල්ලා ඉන්නව නේද? හරි. හරි එහෙනම් මේ ඔය ටික තමයි අද දවසේ කරන්න බලාපොරොත්තු වෙන ටික. එහෙනම් මේ රෑපන්තිටත් සම්බන්ධ වෙන්න මම ඒකටත් අදාළ ලින්ක් එක ඔයාලට මේ දාලා තියෙන්නේ ඉංග්‍රීසි මීඩියම් එකට. මොකද? මේටිකමද කරන්නේ? මට ඇහුන්නේ. මේටිකමද කරන්නේ? ඔව් මේ ටිකමයි කරන්නේ. මීඩියම් එකේ මම යන්නේ ඔයාලට මේ අතපහ වුණා නම් විතරක් සම්බන්ධ වෙන්න. තව ටිකක් වඩා තහවුරු කරගන්න ඕන නම් සම්බන්ධ වෙන්න. මේ නැත්නම් මම මේ දැන් මේ අද කර පාඩමේ YouTube link එකක් දාන්නම්. ඊට අමතරව මේ සම්බන්ධ වෙන්න අවශ්‍යයට සම්බන්ධ වෙනවා. දැන් අනිත් සිංහල ළමයි ටික සම්බන්ධ වෙනවා ඒකට. රයිට් එහෙනම් සියලු දෙනාටම සුබ රාත්‍රියක්. රයිට් සියලු දෙනාටම සුබ රාත්‍රියක්.